ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න අපේ පක්ෂ දේශපාලන මණ්ඩල සභික මාතර දිස්ත්‍රික් දිරියපුර සමිතියේ සභාපති හැටියට තමුන්නාන්සලා විසින් තෝරා ගන්න ලද සුනිල් හඳුන්නිති සහෝදරයාගෙනු ඒ වගේම අපේ කිනදාස කිතුරුගඩ සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න සහෝදරවරුන් සහෝදරියන් අපගේ ආරාධනය පිළි අරගෙන මෙම අවස්ථාවට සහභාගී වෙන්න සියලු දෙනාගෙනු දිරියපුර සමිති නියෝජනය කරන සහෝදරවරු සහෝදරියන් අම්මලා තාත්තලා අපේ මාධ්‍යවේදී හිතවතුන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපි මේ දිරියපුර වැසි සමුළුව මාතර දිස්ත්‍රික්කයේ පවත්වන වෙලාවේදී අපේ රටේ සාකච්ඡාවට බඳුන් වෙන කතා බහට ලක් වෙන මාතෘකා කීපයක් ගොඩක් තිබෙනවා. එහෙම නේද? එනිසා අපි එදිනෙදා සාකච්ඡාවට බඳුන් වෙන කතා බහට බඳුන් වෙන මාතෘකා වෙනුවට ඊට වඩා ගැඹුරු සාකච්ඡාවක් කතා බහක් අද අපේ රටට ඕන වෙලා තිබෙනවා. ඒ මොකද අපේ රටේ ඇති වී තිබෙන ගැඹුරුතම අර්බුදය අපි තේරුම් ගන්න අසමත් නම් ඒකට විසඳුම් හොයාගන්නේ කොහොමද කියලා අපිට තේරුම් ගන්නත් අසමත් වෙනවා. බොහෝ දුරට මේ පාලකයන් කැමති එදිනෙදා මාතෘකාවල එදිනෙදා ස්විදිවීම් වලට රටේ ජනතාවගේ අවධානය යොමු කරන්න ඒ පිළිබඳ සාකච්ඡාවක් යොමු කරන්න. ඒ නිසා පහුගිය කාලේ මිට මාසයකට පෙර පත්තර බැලුවොත් ඒ සියලු පත්තරවල ශීර්ෂ පාඨ ප්‍රධාන ශීර්ෂ පාඨේ වෙන් වෙලා තිබුණේ රවි කරුණායක ගැන නේද? කාලයක් ලියුණා රවිට කොමිසමට එන්න කිව්වා කියලා. ඊළඟ දවසේ ලියනවා රවි මගහරි කියලා. ඊළඟ දවසේ ලියනවා රවි දිනයක් දෙයි කියලා. ඊළඟ දවසේ කියනවා රවි සහභාගී වෙයි කියලා. ඊළඟ දවසේ ලියනවා රවි මාට්ටු වෙයි කියලා. ඊළඟ දවසේ කියනවා රවිට අස් වෙන්න සිද්ධ වෙයිද කියලා. ඊළඟ දවසේ ලියනවා රවි අස් වුණා කියලා. ඊළඟ දවසේ ලියනවා රවි අස්සීම මිනිස්සු බදාගත්තා කියලා. රූපවාහිනී බැලුවා, පත්තර බැලුවා, මේක තමයි මාතෘකාව සති දෙක තුන. ඊට පස්සේ සති දෙක තුනේ මාතෘකාව විජේදාස. නේද? විජේදාස මෙහෙම කියයි. කැබිනට් මණ්ඩලයේ යෝජනා සම්මත වෙයි. විජේදාසට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඇතුලේ කැරල්ලා විජේදාසට එරෙහිව එක්සත් ජාතික පක්ෂ മന്ത്രിවරු විශ්වාස භංගයකට සූදානමක්. විජේදාස ඉල්ලා අස්වෙන්න කළ ජනාධිපතිට අගමැති ලියුම් යවයි. විජේදාස ඉල්ලා අස්වේ. ඉල්ලා අස්සු විජේදාස රාජපක්ෂත් එක්ක පන්සලී. පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨ. මාධ්‍යවල ප්‍රධාන සාකච්ඡා. මම අහනවා ජනතාවට ඇති වැඩේ මොකද්ද? රවි කරුණායක මුදල් ඇමතිකමෙන් අයින් වෙලා මංගල වාඩි වුණා කියලා. රවි කරුණායක විදේශ සමිතියෙන් වාඩි අයින් වෙලා තිලක් මාරපන වාඩි වුණා කියලා අපිට මොකෝ? කාටවත් තියනවද ඒකේ? අපිට මොකක්ද තියෙන ප්‍රශ්න? ඕන රවි කරුණානායකගේ නෝනට ප්‍රශ්නයක් ඇති. ඒක ජනතාවට ප්‍රශ්නයක් වෙන්න විදියක් නේ ඒවා. ඒවා ජනතාවගේ ප්‍රශ්න නෙවෙයි. විජේදාස ඉඳීම හෝ නොයාම අපේ ප්‍රශ්න නෙවෙයි. එනිසා මේ පාලකයා මොකද උත්සාහ කරමින් තිබෙන්නේ? හැම වෙලාවෙම එදිනෙදා සමාජයේ අවධානය යොමු කරන එදිනෙදා සමාජයේ සාකච්ඡාවට බඳුන් කරන ගිනි කෙලි සංදර්ශන තියෙනවා. වේදිකා නාට්‍ය ඉදිරියට කරනවා. ජනතාව සියලු දෙනා ප්‍රේක්ෂකයන් බවට පත් වෙලා ඒ රංගහල දිහා බලාගෙන ඉන්නවා. ඒ රංගනේ දිහා බලාගෙන ඉන්නවා. ඒ අතරතුර රටේ සැබෑ ගැටලු රට මුහුණ දීපෙන සැබෑ අඬතුර ඒටත් වඩා තීව්‍ර කරමින් ඒටත් වඩා බරපතල කරමින් ඉදිරියට ඇදමින් තිබෙනවා. හැබැයි ජනතාව රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව දියත් කරන නැටුම දිහා ප්‍රේක්ෂක ලෙස බලාගෙන ඉන්නවා. එනිසා අද අපි මේ රටේ ජනතාව සූදානම් කරන්න ඕනකම තිබෙන්නේ කුමක් වෙනුවෙන්ද? එදිනෙදා රඟ දෙන
ඒ නාටකයන් දෙසද ඒව වැඩක් නැහැ. ඒව නිකන් ඔය නේද මල ගෙදරක නිදි මරන්න පාවිච්චි කරන්න. රවිය මෙහෙම කියලා තියෙනවා, නෝනා මෙහෙම කියලා තියෙනවා. ඒව මල ගෙදරක නිදි මරන්න පාවිච්චි කරන්න. එහෙම නැත්තම් නේද ගොයන් කපන වෙලාවක කාන්සි නිමණ්ඩ ඒව උපයෝග කරගන්න. ගේක අත්වැඩ දෙනකොට මහන්සි නිමා ගන්න ඒ වගේ ඒවා කතා කරන්න. හැබැයි අපේ රටේ දේශපාලන පරිවර්තනය සඳහා සාකච්ඡාවට බඳුන් යුතු වන්නේ එවැනි කරුණු නෙවෙයි. එනිසා අද මම සහෝදරවරුන් සහෝදරියන් අපේ හාමුදුරන් වහන්සේලාත් එක්ක කතා කරන්න ආවේ රවි ගැන හරි, බැසිල් ගැන හරි, මහින්ද ගැන හරි, රනිල් ගැන හරි, මෛත්‍රී ගැන හරි, කිරියල්ල ගැන හරි කතා කරන්න නෙවෙයි. කමක් නැහැනේ. මොකද ඒවා කතා කරලා දැන් අපිටත් තිත්ත වෙලා තියෙන්නේ. මං හිතන්නේ ජනතාවටත් දැන් ඒවා ගැන කතා කරලා ඇති වෙලා තියෙන්නේ. ඕන වගේ දේ. ඕනේ නෑනේ නේද? ඇති නේද? තව තියෙනවනම් තව අලුත් හොරකමක් කියන්න තියෙන්නේ. තව අලුත් පාදඩ වැඩක් කියන්න තියෙන ඔච්චරයි. එනිසා දැන් අවශ්‍ය වෙ තිබෙන්නේ එදිනෙදා උඩින් යන මතුපට තලයේ සිද්ධ වෙන දේශපාලන සංදර්ශන, දේශපාලන රංග දැක්වීම පිළිබඳ නෙවෙයි. අපේ රට මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයක්, ඒකට විසඳුම් සොයා ගැනීම සඳහා තිබෙන මාවතත්, ඒ සඳහා අපි එකිනෙකාට තිබෙන කාර්යභාරය අපි දා ගැඹුරින් තේරුම් ගත යුතු තිබෙනවා. එනිසා මා උත්සාහ කරනවා ඒ කරුණ පිළිබඳව වැඩිපුර අවධාරණය කරන්න. අපේ මහත්ම මහතුරුන්ට ටිකක් කෑලි අඩු වෙයි. ටිකක් මොකද දැන් සම්ප්‍රදායක් හැදලා තිබෙන එහෙම. අපේ රටේ ගැඹුරු දේශපාලන සංවාදයක් වෙනව වෙනුවට මතු පිට ගලාගෙන යන සිදුවීම් දෙස ප්‍රේක්ෂකයන් ලෙස බලාගෙන ඉන්න මේ භූමිකාව මේ රටේ ජනතාවට අත්පත් කරලා දීලා තිබෙනවා. දැන් ඔය ගොඩාක් සංවාද යනවා නේද රූපවාහිනී. සංවාදයක වැදගත් දේශපාලන සාකච්ඡාවක් වුණොත් ජනතාව නිදා ගන්නවා. ඒ නිසා සංවාදය යනකොට අර හම් වෙනවා නිකන් වෙලඳ දැන්වීම කාලයක්. ඒ වෙලාවේදී සංවාදෙ මෙහෙවන කෙනා කියනවා අද නිකන් ගතියක් නැහැ වගේ. පොඩ්ඩක් අවුස්සන්න. සමහර ප්‍රෝග්‍රෑම් වල තියෙනවා ඒ කියන්නේ පළවෙනි වටේ තමන්ගේ අදහස් කියන දෙවෙනි වටේ බාධා කිරීමේ වටේ එම් වටේකුත් තියෙනවා. ඒ කියන්නේ ජනතාවට ඕන නිකන් මේ පොර කුකුල්ලු වගේ බලන්න. ඒ නිසා ජනතාව දැන් පාලකයත් සැලසුම සහිතව එවැනි දේශපාලන මාතෘකා හදනකොට ජනතාවත් එවැනි දේශපාලන මාතෘකාවලට එවැනි සංවාදයට හුරුුණු ජනතාව. ඒ නිසා වැදගත් ගැඹුරු දේශපාලන සාකච්ඡාවකට රූපවාහිනියකට අවධානය යොමු කරන්නේ ජනතාව. ඒ නිසා රූපවාහිනියටත් ඕන රේටින්ග්ස් තියාගන්න, බලන ගාන වැඩි කරගෙන තියාගන්න. වැඩි කරගෙන තියාගන්න නම් පොඩි ෆයිට් එකක් ඕන ඇතුළේ. ඒ එහෙම ප්‍රේක්ෂක ජනතාවක් අදලා තිබෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මේ මුල පුරන්න හදන්නේ එදා වේල ගත කර ගැනීම සඳහා සිදුවන සිදුවීම් වලින් ඔබට ගැඹුරු දේශපාලනය සඳහා අපේ රටේ ජනතාවගේ සංවාදය මනස අවදි කරන්න සූදානම් කරන පියවරට තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ පුල පුරන්නේ. එහෙම ප්‍රේක්ෂක ජනතාවක් ඕන. එහෙම ඕන නැද්ද ජනතාව? මේ නාටක බලන, ගහ ගන්න විදිය බලන, එකිනෙකාට බැන ගන්න විදිය බලන එහෙම ප්‍රේක්ෂක ජනතාවක් වෙනුවට ගැඹුරු දේශපාලන සංවාදය සහිත ජනතාවකට අපි මුල පිරලා තිබෙනවා. ආරම්භයේදී මාධ්‍ය ඒකට ඒ තරමට ඉඩ විවෘත වෙන්නේ නැති වෙයි. හැබැයි අපි මාධ්‍ය ආයතන වලට කිපෙනවා. වගකීමක්. රූපවාහිනී නාලිකා ගත්තොත් පැය 18ක් කරන දවසකට අඩුම තරමේ ගැඹුරු දේශපාලන සංවාදයක් වෙනුවෙන් හැම නාලිකාවක්ම දවසකට පැයක් වෙන් කරන්න. ඒක තමයි සමාජ වගකීම. පත්තරවල පිටු 100 ගණන් එනවා. සාත්තරකාරයන්ගේ පිටු 15යි 20යි. ගැඹුරු දේශපාලන සංවාදයක් පිළිබඳ එක පිටුවක්වත් වෙන් වෙන්නේ නැහැ. ඒ නිසා අද රටේ ගැඹුරුතම සාකච්ඡාව පිළිබඳව නියඬතාවයකින් ඉන්න මාධ්‍යත් අවදි කිරීමේ වගකීම තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ මුල පුරන්නේ පටන් ගන්න සූදානම් වෙලා තිබෙන්නේ. එයි ජනතාව දැනුමින් සන්නද්ධ කරන්නේ නැතුව ජනතාව මේ ඇති වී තිබෙන අර්බුදයේ දිග පළලෙන් තේරුම් ගන්නේ නැතුව
ජනතාව මේකට විසඳුම් හොයන්න මැදිහත් වෙන්නේ නැහැ. මතක තබන්න. ඒ නිසා ඒක එක්සත් ජාතික පක්ෂ කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කරන්නේ නැහැ. මාධ්‍ය ආයතන නිකම් කරන්නේ නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ පවරගෙන තිබෙන කාර්යය තමයි අපේ රටේ ජනතාව ඇතුලේ ගැඹුරු දේශපාලන සංවාදයකට මුල පිරීමේ කාර්යභාරයට අපි අතපොවනවා. මේක තමයි හෙට දවසේ අපේ රටේ දේශපාලනයේ දැවැන්තම සාකච්ඡාව බවට පත් වෙන්නේ. පටන් ගන්නකොට අපි වෙන්න පුළුවන් කතා කරන්න. අපේ අය විතරක් වෙන්න පුළුවන් ඇහුම්කන් දෙන්න. හැබැයි සහතික වශයෙන් මේ රටේ සියලු දෙනා කතා බහ කරන සියලු දෙනා සමන් දෙන සංවාදේ බවට මේ ගැඹුරු දේශපාලන සාකච්ඡාව විපත් කරන්න ඕනකම තිබෙනවා. ඒ මොකද ඕනෑම රටකදී ඒ රටේ පැවැත්ම රඳා පවතින ප්‍රධාන සාධකය තමයි ඒ රට ආර්ථික වශයෙන් කොතර ශක්තිමත්ද. ඒක අතිශය වැදගත්. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් ඒ රටේ ස්ථාවරභාවය රඳා පවතිනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් දරුවන්ට රැකියාව හම්බ වෙනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් ඉස්පිරිතාලේ බෙහෙත් තිබෙනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් පාසලේ පහසුකම් තිබෙනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් ව්‍යාපාරයට බිස්නස් තිබෙනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් දීවරයට හොඳ ජීවිතයක් ලැබෙනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් ගොවි ජනතාවට හොඳ ජීවිතයක් ලැබෙනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් ආර්ථික තලයේ විතරක් නෙවෙයි නීතියේ සාධාරණත්වයක් ඇති වෙනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් රටක විනයක් ඇති වෙනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් රටක අපරාධ අඩු වෙනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් රටක හොරකම් අඩු වෙනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් රටක මිනී මැරුම් ස්ත්‍රී දූෂණ අඩු වෙනවා. දැන් මොකද අපේ රට? දැන් අපේ රට මොකක්ද? ආර්ථික වශයෙන් ශක්තිමත්ද? ව්‍යාපාරයට බිස්නස් තිබෙනවද? දීවරයට ජීවත් වෙන්න පුළුවන්ද? දරුවන්ට රැකියාව තිබෙනවද? පාසලේ පාසුකම් තිබෙනවද? ඉස්පිරිතාලේ බෙහෙත් තිබෙනවද? අපරාධ අඩු වෙලාද? රට ස්ථාවර වෙලාද? කිසිවක් වෙලා නැහැ. එනිසා අවුරුදු 70ක් මේ පක්ෂ දෙක අපේ රට පාලනය කරලා අපි දැවැන්ත ආර්ථික අර්බුදයකට හෙළලා තිබෙනවා. අපි මොන ආණ්ඩු හැදුවත් මොන නායකයෝ ගෙනාවත් මේ ආර්ථික අර්බුදයට විසඳුමක් හොයන්නේ නැතුව අපිට උත්තරයක් හොයාගන්න බෑ. මේක ඇත්ත. මේක මේ මහින්ද නැගිට්ටවලා මෛත්‍රීවාදී කෙරෙව්වයි කියලා. මෛත්‍රී ජනාධිපති කරලා රනිල් අගමැති කරයි කියලා මේකට උත්තර හම්බ වෙන්නේ. උත්තර හම්බ වෙනවනම් දැන් හම්බ වෙන්න ඕන. හම්බ වෙන්නේ නැහැ. ඇයි? අවුරුදු 70ක් මේ පක්ෂ දෙක මේ පාලනය කරන ආර්ථික සමාජීය ප්‍රතිපත්තිය අපේ රට දෙවන්ත කඩාවැටීමකට ලක් කරලා තිබෙනවා. මාගාව තිබෙනවා වාර්තාවක් මේ මුදල් අමාත්‍යාංශයෙන් ගහපු. ඒ කියන්නේ රවි කරුණානායක යන්න කිට් වෙලා ගහපු එක. මොනවා වුණත් මේකට ස්තුතිවන්ත වෙන්න ඕනේ එතුමට. අනිත් ඒවා ගැන පස්සේ මම කියන්න ටිකක් හරි. දැන් මේ වාර්තාවේ කියනවා දැන් ඔයගොල්ලෝ දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මුදල් ඇමතිවරුත් ගමේ එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙකුත් ආණ්ඩුව වෙනුවෙන් කතා කරනවා නම් ආර්ථිකය ඇති වී තිබෙන අර්බුදයට හේතු හැටියට මොකද්ද කියන්නේ? මොකද්ද මේ පාලකයෝ අපිට කියන්නේ? අද මේ රටේ ආර්ථිකය ඇති වී තිබෙන අර්බුදයට හේතු මොකද්ද කියන්නේ මේ පාලකයෝ? ණය කන්දක් කියනෝනේ. රනිල් වික්‍රමසිංහ කොතන හරි ආර්ථික කතාවක් කරොත් ණය කන්දක්. මෛත්‍රීපාලකෝ හරි ආර්ථික කතාවක් කරොත් මීතොට මුල්ලේ කුණු කන්ද වගේ ණය කන්දක් දුන්නා කියන. ගමේ മന്ത്രിවරයා එක්සත් ජාතික පක්ෂ කතා කරොත් මහා ණය කන්දක් සහිත ආර්ථිකයක් අපිට උරුමුනේ කියන. දැන් මේ පාලකෝ හැම කෙනාම කියන්න පටන් අරගෙන තිබෙනවා අපේ රට මහා දැවැන්ත ණය කන්දක තියෙනවා කියන. මම මේ ණය කන්ද ගොඩ ගැහුණු විදිහ ගොල්ලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ වාර්තාව. මේ මුදල් අමාත්‍යාංශයේ වාර්තාව අනුව පහුගිය අවුරුදු කීපය ඇතුළත අපේ රටේ ණය ප්‍රමාණය ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ යාමට ලක් වෙලා තිබෙනවා. මේ තියෙන වාර්තාව ඈතට පේන්නේ නැති වෙන්න පුළුවන්. මේ තමයි 1985. මෙතන පේන්නෙත් නැති තිතක්. මේ තමයි 2014.
2017 ගත්තොත් මේ හරිය තියෙන්නේ. මේ පහුගිය ආණ්ඩුව ගැන කියන තමයි රවි මේක ගැව්වේ. මේ ආණ්ඩුව ගැන කවදා හරි වෙන කවුරු හරි ගහ ගන්න ඕන හොඳ. දැන් 1985 ලංකාවේ ණය ප්‍රමාණය කොච්චරද? මෙන්න මේ වාර්තාවේ කියන 1985 ලංකාවේ ණය ප්‍රමාණය බිලියන 130යි. අද පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ කිව්වා අපේ ණය ප්‍රමාණය කොච්චරද දන්නේ නැහැ. හැබැයි අපේ ණය ප්‍රමාණය ආසන්න වශයෙන් බිලියන 10500ක් විය හැක කියලා. එහෙනම් 1985 බිලියන 130යි. අද බිලියන 10500යි. ඒ කියන්නේ 1985 කෝටි 13000යි. අද කෝටි දශලක්ෂ 50000යි. කෝටි 13000යි 1985. අද කෝටි දශලක්ෂ 50000යි. ඒ කියන්නේ දැන් ඉපදුණු බිලිදාගේ සිට ලෙඩ ඇඳේ ඉන්න මහල්ලා දක්වා මේ සියලු දෙනා 5,25,000ක ණයකරු. කෝටි දශලක්ෂ 50000යි ණය. දැන් මෙහෙම කිව්වට හරියටම හැදින්නේ නැහැ කොච්චරද මේක කියලා. මම නිකන් කියන්න. හම්බන්තොට වරාය හදන්න ගියේ කෝටි 14200යි. දකුණු අධිවේගී මාර්ගය හදන්න ගියේ කෝටි 8000යි. මත්තල ගුවන්තොටුපළ හදන්න ගියේ කෝටි 3500යි. නුරච්චොල බලාගාරය හදන්න ගියේ කෝටි 7000යි. කටුනායක අධිවේගී මාර්ගය හදන්න ගියේ කෝටි 7500යි. නුරච්චොල බලාගාරය කෝටි 7000යි. කටුනායක අධිවේගී මාර්ගය කෝටි 7500යි. කෝටි 14500යි. දකුණු අධිවේගී මාර්ගය කෝටි 8000යි. කෝටි 22500යි. මත්තල ගුවන්තොටුපළ කෝටි 3500යි. කෝටි 26000යි. හම්බන්තොට වරාය කෝටි 14000යි. කෝටි 40000යි. හම්බන්තොට වරාය නුරච්චොල බලාගාරය අධිවේගී මාර්ග දෙකක් මත්තල ගුවන්තොටුපළත් කෝටි 40000යි. ණය ප්‍රමාණය කෝටි දශලක්ෂ 50000යි. හිතාගන්න. එතකොට අපි අහන්න ඕන 1985න් පස්සේ මේ රට පාලනය කරා ජේ.ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා, රනිල්, මහින්ද, මෛත්‍රී, රනිල් මේ රට පාලනය කරා 85න් පස්සේ. දැන් මේ පාලකයෝ අපේ රට කියන්න උනා කෝටි දශලක්ෂ 50000ක අපේ රට ණය කරා. කෝ ණය වලින් හදපු වත්කම් පෙන්වන්න දෙපේ. පෙන්වන්න ඕන. දැන් තමුන්නාසෙලා බැංකුවට ගිහලා ණයක් ගන්නවා. ගයක් හදන්න. බැංකුවේ මහත් ඇවිල්ලා අහනවා පළවෙනි වාරිකය දුන්නා කෝ ණයට වෙච්ච දේ. මහත්තයෝ උන් අත්තිවාරම දැම්ම ලක්ෂ 2යි. වාරිකය ඉවරයි. ලක්ෂ 5ක බැංකු ණයක් ගත්තොත් ගේ හදන්න අපිට පෙන්වන්න පුළුවන් අත්තිවාරමට ලක්ෂ 2යි, බිත්ති නංවන්න ලක්ෂයයි, වහල ගන්න ලක්ෂයයි, උණු පිරියම් කරන්න ලක්ෂයයි, ඉතුරු වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා ලක්ෂ 5 ඉවරයි. ඕන් ලක්ෂ 5. පෙන්වන්න බැරිද? මේ රටේ ව්‍යාපාරිකයෙක්, මේ රටේ පුරවැසියෙක් ණයක් ගත්තොත් ගත්තු ණය වලට වෙච්ච දේ පෙන්වන්න පුළුවන්. දැන් 85න් පස්සේ ජීවිතුන් අතර ඉන්න නායකයෝ කීප දෙනෙක් ඉන්නවා. මහින්ද, රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා. මේ රටේ හැම පුරවැසියම අභියෝගයක් කරන්න ඕන. උඹලා අපේ රට ණය කරලා, අපේ රටේ ජනතාව ණය කරලා කෝටි දශලක්ෂ 50000ක් ණය වැඩි කරලා තිබෙනවා. කෝ ණය? ණය වලින් කරපුවා කෝ? යහන්න ඕනේ. කෝ මේ ණය? කොහෙද තියෙන්නේ? අර ප්‍රධාන ව්‍යාපෘති පහට කෝටි 40000යි. කෝටි දශලක්ෂ 50000යි ණය ප්‍රමාණය. කෝ ණය? අන්න ඒ ණය තමයි තියෙන්නේ සජින් වාස්ගේ බැංකු ගිණුම් වල. ඒ ණය වලින් තමයි සජින් වාස්ලා හෙලිකොප්ටර් ගන්නෙ. ඒ ණය වලින් තමයි සජින් වාස්ලා සිංගප්පූරුවේ කොම්පැනි පටන් ගන්නෙ. ඒ ණය වලින් තමයි බැසිල් රාජපක්ෂලා බ්‍රවුන්ස්විල් වල ඉඩම් ගන්නෙ. ඒ ණය වලින් තමයි බැසිල් රාජපක්ෂලා ඇමරිකාවේ ගෙවල් ගත්තේ. ඒ ණය වලින් තමයි බැසිල් රාජපක්ෂලා මල්වානේ අක්කර 18 පොල් ඉඩමයි මාලිගාවක් වෙන්නේ ගෙයයි හැදුවේ. ඒ ණය වලින් තමයි රවි කරුණායකලා ගෙවල් ගන්නෙ. ඒ ණය වලින් තමයි නාමල් රාජපක්ෂලා හෙලෝකෝප් සමාගම් ගත්තේ. ඒ ණය වලින් තමයි නිමල් පෙරගේ බැංකු ගිණුමට දාලා නාමල්ගේ සල්ලි තිබ්බේ මිලියන 60ක් කෝටි 6ක්. ඒ ණය වලින් තමයි ගාමිණී සෙනරත්ව මාලිගා හදාගන්නේ. මේ හක්මන ඔයගොල්ලෝ දන්නවද ගාමිණී සෙනරත්? අද කොහොමද ගෙවල් මාලිගා දීපල
ඒ ණය වලින් තමයි ඒගොල්ලන්ගේ දේපල වැඩි උනේ. ඒ ණය වලින් තමයි ප්‍රේමසිරිලා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිලා ඒ ණය වලින් තමයි දියුණු උනේ. කිරියල්ලලා ඒ ණය වලින් තමයි අද යැපෙන්නේ. මේ රටේ පාලකයෝ මේ ණය තමයි හොරකම් කරේ. ඒ නිසා මේ ණය වලට මේ රටේ ජනතාව වගේ කියන්න ඕනේ. රට ණය කරා, ජනතාව ණය කරා, ණයගත්තු පාලකයා ඒ ණය වල ගොඩ ගහගත්තා. ඒ නිසා තමයි මේ පාලකයන්ට බැරි මේ ණය වලට උනේ මොකද්ද කියලා කියන්නේ. නිසා අපේ රට ගැඹුරටම ණය අර්බුදයකට හෙළලා තිබෙනවා. මේ වාර්තාවේ කියන මොකද්ද ඒ අර්බුදයේ තරම? ඒ අර්බුදයේ තරම මේ වාර්තාවේ කියනවා පහුගිය අවුරුදු කීපයක් තිබෙනවා. 2009න් පස්සේ අවුරුදු කීපයක් තිබෙනවා. භාණ්ඩාගාරයට ලැබිච්ච මුළු මුදල මදි ණය පොලි වාරිකය ගෙවන්න. මතකද බලන්න. ඒ කියන්නේ භාණ්ඩාගාරයට ලැබෙන සල්ලි කොහෙන්ද? වැට් බද්ද ගහලා, NBT බද්ද ගහලා, තීරු බදු ගහලා, රේගු බදු ගහලා, සුරා බදු ගහලා, උප්පන්න සහතිකයට ගාණක් අරගෙන, කසා සහතිකයට ගාණක් අරගෙන, ඔප්පුවක් ලියනකොට ගාණක් අරගෙන, හෙල්මට් එක නැතුව බයිසිකලෙ ඉල්ල ගහුණත් ඒ දඩ මුදලේ උනුත් ගාණක් අරගෙන අවුරුද්දකට භාණ්ඩාගාරයට සල්ලි එනවා. ඒක තමයි ආණ්ඩුවේ මුළු ආදායම. 2009 ආණ්ඩුවේ මුළු ආදායම රුපියල් බිලියන 700යි. ඒ කියන්නේ කෝටි 70000යි. ණය පොලි වාරිකය බිලියන 820යි. කෝටි 82000යි. ආණ්ඩුවේ ආදායම කෝටි 70000යි. ණය පොලි වාරිකය කෝටි 82000යි. භාණ්ඩාගාරයට ලැබෙන මුළු සල්ලි මදි ණය පොලි වාරිකය ගෙවන්න. හොඳද මේ පාලකෙන්? හොඳද මේ පාලකෙන්? 2010 ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 817යි. කෝටි 81700යි. ණය පොලි වාරිකය බිලියන 82000යි. සමාන බිලියන 820යි. කෝටි 82000යි. ඒ කියන්නේ මොකද්ද? 2010 භාණ්ඩාගාර ලැබිච්ච මුළු සල්ලි මදි ණය පොලි වාරිකය ගෙවන්න. 2013 ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 1137යි. ණය පොලි වාරිකය බිලියන 1144යි. 1137 ආදායම ණය පොලි වාරිකය 1144යි. 2009න් පස්සේ අවුරුදු 3ක් තියෙනවා. භාණ්ඩාගාරයට ලැබිච්ච මුළු ධනය මදි ණය පොලි වාරිකය ගෙවන්න. අනිත් වසරවල හොඳ කියන එක නෙවෙයි. අනිත් වසරවල කිට්ටුවට එනවා. උදාහරණයකට ගත්තොත් 2012 ආණ්ඩුවේ ආදායම බිලියන 1051යි. ණය පොලි වාරිකය බිලියන 1012යි. ඉතුරු වෙන්නේ බිලියන 39යි. කෝටි 3900යි. රාජ්‍ය සේවකගේ වැටුප් විශ්‍රාම වැටුප් ගෙවන්න විතරක් ඕන වෙනවා අවුරුද්දකට කෝටි 62000ක්. මතකද බලන්න. කෝටි 62000ක් ඕන වෙනවා. බිලියන 620ක් ඕන වෙනවා රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්න. ඉතුරු වෙලා තියෙන 39. එනිසා අපි අහන්න ඕගොල්ලන්ගේ මේ පාලකව අපේ රට මොකද කරේ? මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් ගෙදරකට මේක වුණොත් තමන්ගේ මාසෙ ලැබෙන මුළු ආදායම ණය පොලි වාරිකය ගෙවන්න මදි නම් ව්‍යාපාරයකට මේක වුණොත් මාසෙ තමන්ගේ ව්‍යාපාරයෙන් ලැබෙන මුළු ආදායම බැංකු පොලි වාරිකය ගෙවන්න මදි නම් ඒ ව්‍යාපාර වලට කියන්නේ බංකොලොත් වෙච්ච ව්‍යාපාර කියලා. ඒ වෙන්නේ ගෙවල් වලට කියන්නේ හිඟන ගෙවල් කියලා. ඒ නිසා මොකද්ද? අපේ රට අපි ආදරේ. අපේ රට පිළිබඳ ගෞරවය ආඩම්බරයක් අපිට තිබෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන. අවුරුදු 70ක් මේ රට මේ පාලකයෝ පාලනය කරලා අපේ රට හිඟන රට බංකොලොත් වෙච්ච රටක් බවට පත් කරලා ඉවරයි. මේක හිඟන රට බංකොලොත් වෙච්ච රට අවුරුදු 70ක් යනකොට මේ පාලකයෝ අපේ රට හිඟන රාජ්‍ය බවට පත් කරා. අපි අහනවා මේ හිඟනකමෙන් මේ බංකොලොත් කමෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ රට ගොඩනගා ගැනීම සඳහා වැඩ පිළිවෙල තියෙනවද? නෑ. මේ හිඟන තත්ත්වයට මේ රටපත් කරේ මේ පක්ෂ දෙක. මේ බංකොලොත් රටක් හැදුවේ මේ පක්ෂ දෙක. පොඩ්ඩක් අර හිඟා කන ක්‍රමයේ වෙනස්. ඔච්චරයි වෙනස. මාතර නගරේ හිඟා කෑවොත් හිඟා කන්නේ කවුරු හරි නේද? ජීවත් වෙන්න විදියක් නැතුව ඇවිල්ලා නේද මාතර බෝධිගාව ඉල්ලාගෙන මොකද්ද? වැරෑලි ඇඳගෙන නේ කඩමල් වෙච්ච බෑග් එකක් එල්ලගෙන බුලත් පිට කාලා දත්වල මැලියම් බැදලා පිනට දෙයක් දෙන්න මහත්යෝ කියලා ඉල්ලනවා. ඒ ගමේ හිඟා කන කෙනා. හැබැයි මේගොල්ලෝ ජාත්‍යන්තර හිඟන්නෝ. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේනලා, රවි කරුණානායක ඇමරිකාව යනවා. මෛත්‍රීපාල සිරිසේනලා ජපානය යනවා. රනිල් වික්‍රමසිංහ චීනය ගියා.
මොකද්ද? ටයි එක බැඳගෙන කෝට් එක ඇඳගෙන ඉංග්‍රීසියෙන් හිඟා කනවා. මාතර හිඟා කන විදියයි ජාත්‍යන්තර හිඟා කන විදිය දෙක කොච්චර වෙනස? සමය මොකටද යන්නේ? මේ මොකටද යන්නේ? ඔය යන්නේ වෙන්න මොකටවත් වෙයි හිඟා කන්න. හිඟා කාලා දෙන්න නැති වෙනවනේ මොකද්ද කියන්නේ? චීනෙන් කියනවා බෑ. උඹලට ණයට දෙන්න බෑ. මොකද උඹලට ගෙවන්න විදියක් නැහැ. ගෙවන්න විදියක් නැහැනේ. භාණ්ඩාගාරේ එහෙම දෙනවද ආයේ ණයට? ඕන බැංකුවක බ්ලැක් ලිස්ට් කරනෝනේ. බංකොලොත් විච් ව්‍යාපාරයකට ණයක් දෙන්නේ නැහැ. බංකොලේ හිඟන ගෙදරකට බැංකුවකින් ණයක් දෙන්නේ නැහැ. දැන් අපිට දෙන්නෙත් නැහැ. ඒ නිසා මොකද්ද චීන කියන්නේ? මොකද්ද ඉන්දියාව කියන්නේ? ණය ගන්න කෙනෙකුට කියනවා නෑ උඹලට ණය දෙන්න බෑ ෂුවර් නෑ. උඹලා අපිට වරාය දීපන් අපි කීයක් හරි දෙන්න. බංකොලොත් විච් ගෙදරට කියනවා බැංකුවෙන් ණයක් දෙන්නේ නැහැ. චේන් එක උකස්සීපන් කීයක් හරි දෙන්න. ඒකම නෙමෙයි. කඩේ මුදලාලිට කියනවා බිල්ඩින් එක විකුණපන් කීයක් හරි දෙන්න. චීන ආණ්ඩුවට කියනවා හම්බන්තොට වරාය විකුණපන් කීයක් හරි දෙන්න. කීයක්ද ගත්තේ? $1 මිලියන 1120ක් ගත්තා. ඔන්න ගත්තු ගාන. දැන් ඉස්සරහට විකුණනවා මත්තල ඉන්දියාවට. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ ආර්ථිකය කොච්චරද කියනවනම් මේ විකිණීම හැර වෙන ක්‍රමයක් මේගොල්ලන්ට ඉතුරු වෙලා නැහැ. මම දැක පත්තරේ කාටුන් එකක් තිබ්බා. රනිල් වික්‍රමසිංහෙන් අහනවා දැන් හම්බන්තොට වරාය වික්කා. කීයක් හම්බුණාද? මිලියන 1120යි. ඒකෙන් අපි මේ කාලේ ජීවත් වෙනවා. ඒක ඉවරුනහම මත්තල විකුණනවා. ඒක ඉවරුනහම ත්‍රිකුණමල තෙල් ටැංක සංකීර්ණ විකුණනවා. ඒක ඉවරුනහම කොළඹ නගරේ යටි විකුණනවා. ඒක ඉවරුනහම පුල්මුඩේ කණිජ වල ටික විකුණනවා. ඒක ඉවරුනහම අවුරුදු 5 ඉවරයිනේ කියනවා. ඒකත් හරි. දැන් අවුරුදු 5මයි. මාස 6න් ගහට ওই ටික විකුණන් ගියපුවාම ඉවරයි. ඊට පස්සේ ආයෙන කෙනා ඉතුරු ටික පටන් ගන්නවා. ඉඩම් ටික විකුණනවා, දූපත් ටික විකුණනවා. ඕකනේ සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ පාලකයන්ට මේ ආර්ථිකය ගෙනලා තිබෙන තැන තමයි රාජ්‍ය දේපල මේ රටේ ජනතාවගේ දේපල අපේ මුතුන් මුත්තන්ගේ ඌව වෙල්ලස්සේ අක්කර දහස් ගන්නක් මහින්ද රාජපක්ෂ ඉංගිනි මිටියේ අක්කර 5000ක් දුන්නා ඇමරිකන් ඩෝල් සමාගමට. මහින්ද රාජපක්ෂ මොනරාගල පළවත සීනි සමාගම ගාව හෙක්ටයාර 1000 අක්කර 2500ක් දුන්නා ඩෝල් සමාගමට. මහින්ද රාජපක්ෂ පොළොන්නරුව සෝමාවති චෛත්‍ය ගාව අක්කර 5000ක් දුන්නා ඇමරිකානු ඩෝල් සමාගමට. මහින්ද රාජපක්ෂ කල්පිටේ දූපත් 14න් දූපත් දෙකක් එකක් ඩෙන්මාර්කයට දුන්නා අනිත් එක ඉන්දියාවේ නෝන කෙනෙකුට දුන්නා. මහින්ද රාජපක්ෂ අපේ රටේ මනරම්ම තැන කොළඹ නගරේ ගෝල්පේස් පිට්ටනේ ඉදිරිපිට වැදගත්ම තැන හමුදා රෝහල තිබුණු හමුදා මූලස්ථානයේ තිබුණු ඉඩම අක්කර 20ක් කෑලි දෙකකට කඩලා අක්කර 10 ගානේ අක්කර 10ක් සින්නක්කරයට වික්කා. සින්නක්කරයට වික්කා හොංකොන් සංගිලා සමාගමට. ඉතුරු 10 කැතික් සමාගමට වික්කා. ඒද නැද්ද මන් දන්නේ. මේකට වෙලා තියෙන්නේ. සමකත් ඉතුරු වෙලා තිබෙන්නේ. හිගන රාජ්‍යපෝට පත් කරලා දේපල විකුණාගෙන කෑම ඇර වෙන කිසිදු ප්‍රතිපත්තියක් නැති රාජ්‍යයක් අපේ රටේ ඇති කරා. ඒක තමයි පළවෙනි අර්බුදය. දෙවෙනි අර්බුදය දැන් අපේ රටේ වේගයෙන් රුපියල කඩා වැටෙනවා. අද වෙනකොට ඩොලරයක් වෙනුවෙන් අපි රුපියල් 155ක් ගෙවන්න ඕන. කාට හරි හිතෙන්න පුළුවන් ඩොලර් අපිට වැඩක් නැහැ නේ කියලා. නෑ. ලෝකේ ප්‍රධානම ජාත්‍යන්තර වෙළඳාමේ මුදල් ලේඛකය තමයි ඩොලරේ. ලෝකේ ගනුදෙනු සිද්ධ වෙන්නේ ඩොලර් මත. අපිට ඩොලර් හම්බ වෙනවා. පිටරටට බහඬ විකුණපුවාම ඩොලර් හම්බ වෙනවා. පිටරටින් බහඬ ගෙන්නපුවාම ඩොලර් වියදම් වෙනවා. අපි බඩු විකුණපුවාම හම්බෙන ඩොලර් වලට කියනවා අපේ අපනයන ආදායම. බඩු ගේන්න අවශ්‍ය වෙන ඩොලර් වලට කියනවා අපේ ආනයන වියදම. ලෝකේ හැම රටකටම ආනයන වියදමක් තිබෙනවා, අපනයන ආදායමක් තිබෙනවා. අපේ රටේ අවුරුදු 6 සාමාන්‍යගේ බැලුවොත් ඒ අවුරුදු 6 අපිට බහඬ ගැන්වීම සඳහා අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20යි, ඩොලර් කෝටි 2000යි. අපනයන ආදායම ඩොලර් කෝටි 1000යි. 100ක වෙළඳ පරතරයක් තිබෙනවා.
100ක ආනයන අපනයන අතර පරතරයක් තියෙන රාජ්‍ය. මොකද වෙලා තිබෙන්නේ? අපේ අපනයන ආදායම ඩොලර් 1000ක් වෙනකොට අපිට බහන්න ගෙන්වන්න ඩොලර් 2000ක් ඕන. ඩොලර් තියෙන කාගාවද? මෙතන කාගාව ඩොලර් තියෙනවද? ආසාවට ඩොලර් කොලයක් දෙකක් තියාගෙන ඇති. හැබැයි වැඩි තියන් ඉන්නව නම් කියන්නත් එපා. පොලිසියෙන් අල්ලනවා. හොඳයි. තියනවා කියලා කියන්න එපානේ. මුද 15000ට වඩා වැඩි තියාගන්න දෙන්නේ නැහැ. මොකක්ද එකෙන් කියන්නේ? ලංකාවේ ඇතුළත තියෙන සියලු ඩොලර් මහ බැංකුව දැනගන්න උනා. ඔය හිටපු ගමන් එයාපෝට් එකෙන් අහුවෙනවනේ ඩොලර් අරගෙන යනවා. ඒ ඩොලර් අරයි යනවා අරයි අහුවෙන්නේ හොර සල්ලි නෙවෙයි. නීත්‍යානුකූල සල්ලි හොරෙන් ගෙනියනවා. ඒ කියන්නේ ඔය එයාපෝට් එකෙන් අහුවෙනවා සූට් කේස් පිටින් ඩොලර් කෝටි 3ක් පන්නනකොට අහුවේ. උපයාගත්තු ආකාරය නෙවෙයි ප්‍රශ්නේ. හොරෙන් ගෙනියන්න බෑ. ශ්‍රී ලංකාවේ තියෙන සෑම ඩොලර් ප්‍රමාණයක්ම මහ බැංකුවත් මහ බැංකුවට අනුබද්ධ ආයතනත් දැනගන්න ඕන. එහෙනම් අවුරුද්දට ඩොලර් හම්බෙන කීයද? ඩොලර් කෝටි 1000යි. කීයක් ඉල්ලනවද කියලා බඩු ගේන්න. පරිප්පු ගේන මුදලාලි කියලා මට ඩොලර් ගේන්න පරිප්පු ගේන්න. සීනි ගේන මුදලාලි කියලා මට ඩොලර් දෙන්න සීනි ගේන්න. තෙල් ගේන සංස්ථාවකට මට තෙල් ගේන්න ඩොලර් දෙන්න. රෙදි පිළි ගේන දෙවන ආර සීදිය මුදලාලි කියලා මට රෙදි ගේන්න මෙච්චර දෙන්න. මෙහෙම මහ බැංකුවේ ගිහලා ඩොලර් කෝටි 2000ක් ඉල්ලනවා. මහ බැංකුවට ඇවිල්ලා තියෙන 1000යි. සැපයුම අඩුයි. ඉල්ලුම වැඩි. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සාමාන්‍ය ආර්ථික න්‍යාය නේද? මිල ඉහළ යනවා. පොල් වැඩියෙන් වැඩ කැඩෙන කාලෙට පොල් මිල බහිනවා. පොල් නේද? පොල් අඩු වෙන කාලෙට පොල් මිල නගිනවා. ඩොලරේ අඩු වෙනවා නම් ඩොලරේ ගාණ ඉහළ ගියා. කීයද කොහේ ගියාද? රුපියල් 155යි අද. මේක 155 රඳවගෙන තියෙන්නේ. මහ බැංකුව සතුව දෙන සංචිත එළියට දාලා හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියනයක් අරගෙන මේ ඔක්කොම කරලා තමයි මේක 155 තියාගෙන ඉන්නේ. මේක අත්තරියොත් රුපියල් 180 දක්වා වෙන මතක තබා ගන්න. මේ කෘත්‍රිමව පාලනය කරන්නේ. ඇත්ත ඉල්ලුම සැපයීම මත නෙවෙයි මේ පාලනය තිබෙන්නේ. ඇත්ත එන ඩොලර් සහ ඇත්ත ඕන ඩොලර් මත නෙවෙයි මේක තියෙන්නේ. අද කෘත්‍රිමව මේ ආණ්ඩුව තියන්නේ 155. අත්තරියොත් 180ට යනවා. දැන් මේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම විශාල අනිතු ප්‍රතිවිපාක හදනවා. කාට හරි හිතෙන්න පුළුවන් අපිට අදාළ නෑ හැම කෙනාටම අදාළයි. මේ ආණ්ඩුවකට 2015 ඩොලර් එකක් වෙනුවෙන් ගෙවුවේ රුපියල් 130යි. අද 155ක් ගෙවන්න ඕන. ඒ කියන්නේ එදා අපි සමන් ටින් එකක් ගෙනවන් ඩොලර් එකක් දීලා ඒක වෙළඳ පොලේ රුපියල් 130යි. අද සමන් ටින් එකක් ගෙනව ඩොලර් එකක් දීලා ඒක නිකම්ම 155 වෙනවා. මොනව නිසාද? ලෝක වෙළඳ පොලේ සමන් ගණන් ගිහිල්ලා නෙවෙයි රුපියල කඩා වැටිලා. ඉතින් සියලුම ආනයන භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒ විතරක් නෙවෙයි. මේ ඩොලරය කඩා වැටීම නිසා අපේ ණය ප්‍රමාණය අපේ ණයත් වැඩි වෙනවා. 2015 අපි ඩොලර් කෝටියයි ණය අපි ණය රුපියල් කෝටි 130යි. අද අපි ණය ඩොලර් කෝටියයි නම් අද ණය කෝටි 155යි. ඩොලර් 25කින් ණය වැඩි වුණා මොකක් නිසාද? රුපියල කඩා වැටිච්ච නිසා. මහ බැංකුව වාර්තාව කියනවා මෙහෙම 2015 මතක තබා ගන්න. මහ බැංකුව වාර්තාවේ 202 වෙනි පිටුව 2015 මහ බැංකුව වාර්තාව මෙහෙම කියනවා 2015 වසර අගවන විට ප්‍රධාන විදේශ විහාර මුදල් කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අප්‍රමාණ වීමේ නිසා සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 285.1කින් වැඩි විය. ඒ කියන්නේ කෝටි 28500කින් අපේ ණය ප්‍රමාණය වැඩි වුණා රුපියල කඩා වැටිච්ච නිසා. 2016 මහ බැංකුව වාර්තාව පිටුව 224. ඒක කියනවා ප්‍රධාන විදේශ විහාර මුදල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අගේ අප්‍රමාණ වීම හේතුවෙන් 2016 වසර වන විට අපේ ණය ප්‍රමාණය බිලියන 186කින් වැඩි වුණා. ඒ කියන්නේ අපේ ණය ප්‍රමාණය මොකද වෙලා තිබෙන්නේ? බිලියන 285කින් වැඩි වුණා 2015. ණය අරගෙනද? නෑ. රුපියල කඩා වැටිච්ච නිසා. 2016 බිලියන 186කින් වැඩි වුණා. ණය අරගෙනද? නෑ රුපියල කඩා වැටිච්ච නිසා. ඒ කියන්නේ කීයකින්ද? රුපියල් බිලියන 471කින් වැඩි වුණා. ඒ කියන්නේ කෝටි 47100කින් වැඩි වුණා. 2015 සහ 2016 අපේ ණය ප්‍රමාණය රුපියල කඩා වැටීම නිසාම වැඩි වී තිබෙනවා කෝටි 47000කින්. හම්බන්තොට වරාය
නොරොච්චලේ බලාගාරේ අධිවේගී මාර්ග දෙක මත්තල ගුවන්තොටුපළ හදන්න ගියේ කෝටි 40000යි. හිතා ගන්න පුළුවන් අර්බුදය. මේ රුපියල කඩා වැටිච්ච නිසාම ඒ වසර දෙක ඇතුළත අපේ ණය ප්‍රමාණය වැඩිවීම කෝටි 47000යි. ඇයි රුපියල කඩා වැටෙන්නේ? ඇයි මේකට උත්තරයක් නැති? කඩා වැටෙන වෙන මොකුත් නිසා නෙවෙයි අපේ අපනයනය ඇකුළුණා. අපේ අපනයන ආදායම කඩා වැටුණා. මෙන්න වාර්තාවේ කියනවා. රවි කරුණානායක ටිකක් ස්තුතිවන්ත වෙනවා මේ જાති එකක් හරි ගහලා ගියපෙකට. හැබැයි හොරා කාපු ප්‍රමාණයට මේක හරියන්නේ නැහැ හොඳයි. දැන් බලන්න මේ ශ්‍රී ලංකාවේ අපනයන දිගින් දිගටම පහළ ගියා. 2000 දී අපේ අපනයනේ අපි පිටරට බහන්න ඇරියා. දලදාසී නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 33%. 2014 දී අපේ අපනයන ආදායම 14%යි. 33 ඉඳන් 14% දක්වා හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අපේ අපනයන වෙළඳපොළ කඩා වැටුණා. දැන් පොළොවින් බට හරියයිද? රටේ නායකයෙක් වෙනවද ගිරවාපත්තුවේ කුරහන්තල පෙගිල්ලයි කියලා? රටේ නායක වෙනවද ටයිකෝට් ඇඳගෙන ඇමරිකාවේ සුද්ධෝ යාළුවෝ කියලා? එහෙම නායක වෙන්නේ නැහැ. නායකයෝ හැදෙන්නේ ඒ රටේ ආර්ථිකය මොනතරම් ප්‍රමාණයකට වර්ධනය කරගන්න මොනතරම් ප්‍රමාණයකට ඉස්සරහට ගෙනෙන්නේ පාලක සමත් වුණාද කියන එක තමයි නායකයෙක්ගේ හොඳ නරකම අනින්න ඕන. දැන් මේ නායකයෝ හොඳද? කෝටි දශලක්ෂ 50000ක නායකරු බවට පත් කරා. ආණ්ඩු උපයා ගන්න ලද මුළු ආදායම ණයපොලි වාරිකේ ගවන්න බැරි නම් රටේ මුදල් ලේකකේ කඩා වැටෙනවා නම් අවුරුදු දෙකක් ඇතුළත විතරක් රටේ මුදල් ලේකකේ කඩා වැටිච්ච නිසා අපේ ණය ප්‍රමාණය කෝටි 47000කින් වැඩි වෙලා නම් අපේ අපනයන වෙළඳපොළ 2033යි 2014 දී 14% දක්වා කඩා වැටුවා නම් මේගොල්ලෝ පාලකයෝද? මේගොල්ලෝ පාලකයෝද? උත්තරේ හොඳ තියෙන්නේ. තමුන්නාන්සලා මතක තියාගන්න. මෙන්න මේ ගැඹුරු ආර්ථික අර්බුදය මේ පාලක සමාජයට ගිහින්නේ නැහැ. නිසා අපි ලෑස්ති වෙන්න ඕන. අවුරුදු 70ක් මේ රට පාලනය කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් දෙක එකතු වෙලා ඒකේ නායකයෝ මාරු වෙලා මේ රට පාලනය කරලා අපේ රට ආර්ථික වශයෙන් හිගන රටක් බවට පත් කරා. ඊළඟ මොකද ප්‍රශ්නේ? ආර්ථික වශයෙන් කඩා වැටෙන රටක මම කලිනුත් කිව්වා අර්බුදයේ ආර්ථික ශාස්ත්‍රය විතරක් රඳා පවතින්නේ. ඒවා ආර්ථිකයේ ශාස්ත්‍රය විතරක් රඳා පවතිනවා නම් අපිට ඒ තරම් ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. නේද? ධන ඍණ, වෙළඳ ශේෂය, ගෙවුම් ශේෂය, අයවැය හිගය, සුත්‍ර ආර්ථික විද්‍යාව, මහේක්ෂ ආර්ථික විද්‍යාව ඔය වගේ ඕක තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආර්ථික කඩාවැටීමක් මොකද සිද්ධ වෙන්නේ? ආර්ථික කඩාවැටීමක් අනිවාර්ය ලෙස සමාජ ජීවිතයට බලපෑම් ඇති කරනවා. සමාජ ඛේදවාචකයක් හදනවා. ආර්ථිකේ කඩාවැටීම ආර්ථික තලයේ විතරක් නෙමෙයි රඳා පවතින්නේ. ආර්ථිකේ කඩාවැටීම පෙරලා ජන ජීවිතයට බලපෑම් ඇති කරනවා. අද ජන ජීවිතයට බලපෑම් ඇති කර තිබෙන ප්‍රධානම ශාස්ත්‍රය මොකක්ද? ප්‍රධානම ශාස්ත්‍ර දෙකක් තිබෙනවා. එක අධ්‍යාපනය, දෙක සෞඛ්‍ය. අධ්‍යාපනය. අපි දන්නවා අපේ අධ්‍යාපනය සඳහා අපේ රටේ අම්මලා තාත්තලාගේ විශාල හොඳ ආකල්පයක් තිබෙනවා. ඒක යහපත් ගුණාංගයක්. සල්ලි තියනවද නැද්ද? දුප්පත්ස පොහොසත්ද? ගමේද නගරේද? ભેදකින් තොරව හැම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවට උගන්වන්න මහන්සි වෙනවා. අපේ සමාජයේ চিරාත් කාලයක් ඉඳන් පළපදියම් වෙච්ච මතයක් තිබෙනවා. ඒක වැදගත් මතයක්. ඒක හොඳ මතයක්. මොකද්ද? අපට වඩා අපේ දරුවෝ ඉගෙන ගත්තොත් අපිට වඩා හොඳ ජීවිතයක් අපේ දරුවන්ට ලැබෙනවා. ඒකනේ. ඒ නිසා මේ අධ්‍යාපනය ගැන උනන්දුව තිබෙන්නේ උගතුන්ගේ විතරක් නෙවෙයි. දොස්තර මහත්තයා තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් බවට පත් කරන්න උත්සාහ කරනකොට ත්‍රිවිල් එකේ රියදුරත් තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් කරන්න උත්සාහ කරනවා. දොස්තර මහත්තයා තමන්ගේ දරුවා ඉංජිනේරුවෙක් කරන්න උත්සාහ කරනකොට මාදැල්ල එළන දීවරයත් තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් කරන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් වෙනව නැද්ද? ඒ කියන්නේ උගත්ද නුගත්ද කියන ભેදකින් තොරව අපේ හැම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට උගන්වන්න මහන්සි වෙනවා. එහි අධ්‍යාපන ප්‍රධාන කොටස් දෙකක් තිබෙන එකක් පාසල් අධ්‍යාපනය. මම මොන්ටිසෝරි අධ්‍යාපනය ගැන කතා කරන්න යන්නේ.
පාසල් අධ්‍යාපනය ඊළඟ උසස් අධ්‍යාපනය. දැන් දරුවා පාසලට බාර දෙනවා. බාර දෙනකොට මොකද වෙන්නේ? දරුවා පාසලට බාර දෙනකොටම මොකද කරන්නේ? මොකද කරන්නේ? ඒ සමගම දරුවා බාර දෙනවා කොහටද? පෞද්ගලික පන්තියට. එහෙම නේද? එහෙම නේද? ඒ දැන් පන්ති යවන්නේ කීයේ ඉඳන්ද? කීයේ පන්තිද පන්ති යවන්නේ? එක වසරේ ඉඳන්. ඒ කියන්නේ පාසලට බාර දෙනකොටම පුද්ගලික පන්තියට බාර දෙනවා. ඇයි පාසලට බාර දෙනකොටම පුද්ගලික පන්තියට බාර දෙන්නේ? දෙමව්පියන්ට පාසලෙන් ලබා දෙන අධ්‍යාපනය කරේ තිබෙන විශ්වාසය බිඳ වැටුණා. ප්‍රශ්නේ ඒකයි. පාසලෙන් දරුවන්ට උගන්වනවා නම් පුද්ගලික පන්තියට යවන්න ඕනේ. පාසල අධ්‍යාපනය කරේ විශ්වාසයක් තිබුණා නම් පුද්ගලික පන්තියට යවන්න ඕනේ. එහෙනම් මොකද්ද අපේ අධ්‍යාපනයට උනේ? අපේ අධ්‍යාපනය ඇති වෙච්ච විශාලතම ඛේදවාචකය තමයි මේ පාසල් අධ්‍යාපනය කඩා වැටුණා. අපේ රටේ පාසල් තියෙන ආසන වශයෙන් ගත්තොත් 10052ක්. මේ පාසල් 10052කින් පාසල් 1455ක. ඒ කියන්නේ පාසල් වලින් 14ක ළමයි 50ට වඩා අඩුයි. අපේ පාසල් වලින් 2995ක ළමයි 100ට වඩා අඩුයි. අපේ පාසල් වලින් පාසල් 5139ක ළමයි 200ට වඩා අඩුයි. ඒ කියන්නේ මොකද්ද? ලංකාවේ පාසල් වලින් හරි අඩකටත් වඩා වැඩි. පාසල් 10052යි. පාසල් 5139ක ළමයි 200ට අඩුයි. 200 නෙවෙයි හොඳේ. 200ට අඩුයි. පාසල් එන ඉස්කෝල දෙකක් ගත්තොත් එක ඉස්කෝලයක ළමයි 200ට අඩුයි. පාසල් තුනක් ගත්තොත් එක ඉස්කෝලයක ළමයි 50ට අඩුයි. ඒ විතරක්ද? ලංකාවේ පාසල් 27කින් එක ගුරුවරයෙක්. ලංකාවේ පාසල් 108ක ඉන්න ගුරුවරු දෙන්නයි. ලංකාවේ පාසල් 3148ක ලංකාවේ පාසල් වලින් 3න් එකක ගුරුවරු ඉන්නේ 9 දෙනාට වඩා අඩුයි. පාසල් 3න් එකක ළමයි 9ට අඩුයි. ගුරුවරු 9ට අඩුයි. පාසල් 3න් එකක ළමයි 100ට අඩුයි. ඒවා ඉස්කෝලද? ළමයි 200ක් තියා නිවාසාන්තර තරගයක් තියන්න පුළුවන්. ඕලු මානෙල් නෙළුම් කියලා නිවාස තුන බෙදුවා. එක නිවාසයකට ළමයි 66. හැම එකම එක. ඒ තරග 100ක් විතර තියෙනව නේද? ඉතින් මෙහිමනේ. ඉතින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? කවුද මේ ළමයි? මේ ළමයි 200ට වඩා අඩු පාසල් වල ඉන්න දරුවෝ කවුද? ළමයි 50ට වඩා අඩු පාසල් වල ඉන්න දරුවෝ කවුද? ළමයි 100ට වඩා ඉන්න පාසල් 3න් එකක ඉන්න දරුවෝ කවුද? කවුද ඒ දරුවෝ? කිසිවක් කරගන්න බැරි අම්මා තාත්තගේ දරුවෝ. ඒගොල්ලෝ දරුවෝ නෙමෙයිද? ඒ අම්මා තාත්තලාට අර ප්‍රාර්ථනාව නැද්ද? දේශපාලකයෙකුට පන්දමක් අල්ලගන්න බෑ. ඉස්කෝලේකට ගාණක් දෙන්න බෑ. ආදිස් සංගමේ කවදාවත් ලොකු ඉස්කෝලේක ඉගෙනගෙන නැහැ තාත්තා. ඉතින් ආදිස් සංගමෙත් නැහැ. සල්ලිත් නැහැ. දෙන්න දෙයක්වත් නැහැ. දේශපාලක අඳුරන්නෙත් නැහැ. කරන්න දෙයක් නැහැ. ඒ දරුවෝ යවනවා ළඟ පාසලට. එහෙම නේද වෙලා තියෙන්නේ? ඒ නිසා අපේ රටේ පාසල් අධ්‍යාපනය කඩා වැටුවා. ඒ නිසා තමයි දරුවා පාසලට බාර දෙනකොටම දරුවා බාර දෙනවා පුද්ගලික පන්තියට. ලෝකේ කොහෙවත් පුද්ගලික පන්ති නෑ මතක තබා ගන්න. ලෝකේ කොහෙවත් නෑ පුද්ගලික පන්ති. දැන් අපි උපුල් කුමාරප්පරිම සහෝදරයා ජපානයේ හිටිය සෑහෙන කාලයක්. දැන් මම අහලා බැලුවා ජපානයේ තිබ්බද? නෑ ජපානයේ තියෙන මොනවද? ඉස්කෝලේ උගන්වන්නේ නැති ඒවා උගන්වන්න එළිය ඉගෙන ගන්න. ඒක සාධාරණයිනේ. ඉස්කෝලේ දැන් උගන්වන්නේ නෑනේ. මොකද්ද? රියදුරු වැඩි. රියදුරු වැඩි ඉස්කෝලේ උගන්වන්නේ නෑ. හැබැයි ඒකට රියදුරු පාසලකට යන එළිය ඒක කමක් නෑ. දැන් ලෝකේ පාසලේ උගන්වන්නේ නැති දේවල් උගන්වන්න ඉගෙන ගන්න තමයි පන්තියකට ගියොත් යන්නේ. අපේ රටේ ඉස්කෝලේ සිංහල උගන්වන පන්තියේ සිංහල පන්තිය යනවා. ඉස්කෝලේ ගණිත උගන්වනවා එළියට ගණිත පන්තියට යනවා. ඉස්කෝලේ විද්‍යාව උගන්වනවා එළියට විද්‍යා පන්තියට යනවා. මොකටද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් අපි දන්නවා මෙතන අපේ වජිර මහත්තයා ඉන්නවා. නේද? අපේ සෝමසිරි මහත්තයා ඉන්නවා. නේද? මම අපේ විදුහල්පතිතුමා ඉන්නවා නේ. මම කියන්නේ තේරුම මේ ගුරුවරුන්ගේ එයාගේ වැරද්දක් නෙවෙයි. පාසල් අධ්‍යාපන පද්ධතිය කඩා වැටුණා. ඒ නිසා දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය පිළිබඳව පාසල කරේ තිබෙන විශ්වාසය කඩා වැටුණා. ඊට පස්සේ පෞද්ගලික පන්තියට ලෝකේ නෑ කොහෙවත්.
ඉතාලියේ තියෙන පන්ති. ඉතාලියේ ලංකාවේ ඉන්න ලක්ෂ 2ක් විතර. ලංකාවේ ඉතාලියේ පන්ති දාලා. හරිද? මම මේ ළඟදී ගියා ඉතාලියට පහුගිය ජනවාරි මාසේ. යනකොට අපේ සහෝදරු කිව්වා සංවිධායක සහෝදරයෝ කියලා සහෝදරයා මේ අපේ 3 දෙනෙක් හිරේ ඉන්නවා යන්න බලන්න කියලා. ලංකාවේ 3 දෙනෙක් හිරේ. මම ඇහුවා මේ කුඩු විකුණලා දන්නේ නැහනේ. මොකද්ද හේතුව කියලා උගන්නලා කිව්වා. මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ලංකාවේගේ ගෙදරකට ලංකාවේ ළමයි හොරෙන් එකතු කරලා ලංකාවේ ටියුෂන් ගුරුවරයෙක් උගන්වනවා. අල්ලපු ගෙදර ඉතාලි සුද්දා පොලිසියට ඔත්තුව දීලා. හොරෙන් එහෙම උගන්වනවයි කියලා ගුරුවරු 3 දෙනා අල්ලගෙන ගිහිල්ලා හිරිය දැම්මා. එහෙම උගන්වන්න බෑ ලෝකේ. ඉගෙනීම කියන්නේ වෙන විෂයක්. අධ්‍යාපනය කියන්නේ ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි. පාසලෙන් දෙන්නේ අධ්‍යාපනය. ටියුෂන් පන්තිෙන් දෙන්නේ ඉගෙනීම. එක දෙකක්. ඒක විශාල පරතරයන් සහිත දෙකක්. එනිසා මොකක්ද වුණ මුළු අධ්‍යාපනය මත පෞද්ගලික පන්තිය මත රඳා පවතින දෙකට අවිල තිබෙනවා. මේක උසස් පෙළට එනකොට තවත් තීව්‍රයි. මම මේ ළඟදී ගියා සූර්යවැවට. අපේ අර දිස්ත්‍රික් මෙහෙයුමේ වැඩකට. ඒ සූර්යවැව කලාපේ කුසිකාර මධ්‍යස්ථතුමාගේ ගෙදර කෑම වෙලා තිබුණා. අපි කෑම කන්න යනකොට තුමා කිව්වා අපේ ගේ හැදි වෙලා අපි මේ කාලෙකින් ගෙදර ආවේ. මං එහුව මොකෝ කියලා. නෑ අපේ ළමයා උසස් පෙළ කරනවනේ. මාතර ඇවිල්ලා ගෙන ගේ වහලා මාතර ගෙයක් කුලියට අරන් ඇවිල්ලා පවුලම නතර වෙලා දරුවට ගෙන්නුවා කිව්වා. මේ තර විභාගෙ ලියන්න. ඔන්න වෙටේ. ගෙවල් අත්තරලෙන්ද සිද්ධ වෙලා තිබෙනවා. එහා පැත්තේ දෙබර වැවේ දරුවෝ පාන්දර 4ට ඇවිත් නැගිටලා මාතර යනවා ඉස්කෝලේ යන්න. මාතර දරුවෝ කොළඹ යනවා ඉස්කෝලේ යන්න. මොකද්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? ලෝකේ කොහෙද මෙහෙම අධ්‍යාපනයක් තිබෙන්නේ? ජපානයේ ඔයගොල්ලෝ මතක තබා ගන්න. ජපානයේ කිසිදු පාසලකට දරුවෙකුට වාහන වලින් එන්න බෑ. මෝටර් සයිකලයකවත් එන්න බෑ. ත්‍රිවිල් නම් ඇත්තෙත් නෑ. බස් එකකවත් එන්න බෑ. සෑම දරුවම ඉස්කෝලේ එන්න ඕන එක්ක පයින් එක්ක පුට් සයිකලේ. එක්ක බයිසිකලේ පැදගෙන එක්ක පයින් නැවිදගෙන. ඇයි හැම දරුවටම විශ්වාසවන්ත පාසලක් තියෙන ගේ ගාව. අපිට මොකද්ද වෙලා තිබෙන්නේ? දරුවෝ කොහෙද මේ ඉස්කෝලේ යන්නේ? පාන්දර 4ට නැගිටවන්නේ දරුවෝ ඉස්කෝලේ යන්නේ. ඉතින් නිදිමතේ තමයි මූණ හොදන්නේ. ඊට පස්සේ නිදිමතේම කවනවා මේකටත් කාපන් කියලා. නංගනවා නිදිමතේම වෑන් එක. ස්කූල් සර්විස්. ස්කූල් සර්විස් බස් එක කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා මොකද වුණා කොළඹ, මහරගම කොළඹ කන්ඩිෂන් එකට දුවනවා. ඊළඟ ඔක් ගෙනවා ගාල්ල බද්දේකම. ඊට පස්සේ ඔක් ගෙනවා නේද? අකුරස දෙනියාය වගේ පැත්තකට කියනවා. ඊට පස්සේ ගෙනියනවා සූර්යවැව බරන්දන වගේ පැත්තකට. ඊට පස්සේ පාසල් සර්වේ පංචිකාවත් යවන්න උනේ ඒවා. ලංකාවේ ලොරියක හරප්පට වඩනකොට නීතියක් තිබෙනවා. ඔය ගොඩාක් පොලිසියෙන් හරක් අල්ලන්නේ හොර හරක්ම නෙවෙයි. ඒ වගේ ඒ කියන්නේ පටවලා ලොරියේ ඉඩ ප්‍රමාණයට වඩා හරක් පටවලා පැටවුවොත් අල්ලනවා. ලොරියේ පරිමාවට අනුව පටවන්න ඕන හරක් ගාණක් කියලා තියෙනවා. ස්කූල් සර්විස් එකේ වෑන් එකේ තියෙන පටවන්න ඕන ළමයි ගාණ. ඉතින් හරක්ටත් අන්තයිනේ. ඉතින් පන්ති යන්න වෙලා තියෙනවා. ළමයට ජීවිතයක් නැහැ. ඊට පස්සේ උසස් පැත්තකට මේක තවත් තීව්‍ර වෙනවා. ටියුෂන් එකේ පොදු පන්තියේ රුපියල් 2000යි. තියරි පන්තියට නේද? න්‍යාය කර්ම ඉගෙන ගන්න පන්තියට යන රුපියල් 6000යි විෂයන් තුනට. පේපර් පන්තියට යන රුපියල් 6000යි 12000යි. නුගේ කොට සමහර පන්ති වල ළමයි 3000යි. ළමයි 3000 තට්ටු තුනේ. යට තට්ටුවේ 1000යි, මැද තට්ටුවේ 1000යි, උඩ තට්ටුවේ 1000යි. මැද තට්ටුවේ ගුරුවරයා, උඩ තට්ටුවේ තිරේ ගුරුවරයා. අර අතර තිරයක් තියෙනන් ඒ වගේ. හරිද? ඉතින් උගන්වනවා. උගන්වන ගමන් ගුරුවරයා කියනවා මම මේකේ මෙහෙම පැහැදිලි කරාට කණ්ඩායම් පන්ති මීටත් වඩා වැඩියෙන් පැහැදිලි කරනවා කියනවා. ඉතින් ළමයා යන කණ්ඩායම් පන්ති යන්න ඕන කියනවා. 5000යි. විෂයන් තුනට 15000යි, පේපර් තුනට 15000යි 30000යි. ඊට පස්සේ තවත් සල්ලි කාට හරි තියනවා නම් මං ගෙදර ඇවිල්ලා උගන්වන්නම් කියනවා. ළමයා එන්න ඕනේ මං එන්නම් කියනවා. ඊට පස්සේ ගෙදර යනවා. පැයට රුපියල් කීයද? නේද? 4000යි 5000යි. 4000යි 5000යි. මොකද වෙලා තියෙන්නේ? දැන් කාර්ද ඉගෙන ගන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. කවුද ඉගෙන ගන්නේ? මේ රටේ සල්ලි තියෙනවා නම් ඔන්න තිස්සමහාරාමේ පන්ති යනවා සල්ලි නැත්තම්. තව ටිකක් සල්ලි තියෙනවා නම් තංගල්ලේ පන්තියට එනවා. තවත් සල්ලි ටිකක් තියෙනවා නම් මාතර පන්තියට එනවා.
තවත් ඊට වඩා වැඩියෙන් සල්ලි තියෙනවා නම් නුගේගොඩ පන්තියට එනවා. ඊටත් වඩා වැඩියෙන් සල්ලි තියෙනවා නම් නුගේගොඩ කණ්ඩායම් පන්තියට එනවා. ඊටත් වඩා වැඩියෙන් සල්ලි තියෙනවා නම් ගුරුවරයා ගෙදර ගේනවා. දැන් අධ්‍යාපනය මොකද්ද? අධ්‍යාපනය මොකක් මත තීරණය වෙන්නේ? අද අධ්‍යාපනය මුළුමනින්ම තීරණය වෙන්නේ සල්ලි මත. මේක අද ඛේදවාචකේ. මේක නෙවෙයි දත්ත තත්ත්වය. අද ඈත ගම්වල අම්මලා තාත්තලාගේ දරුවන්ට අඩු ආදායම් ලාභී අපේ රටේ පවුල් වලින් ජනගහනයෙන් 42ක් රටේ ජනගහනයෙන් 42ක දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි. රුපියල් 310ට වඩා අඩුයි දවසක ආදායම ජනගහනයෙන් 43ක රනිල් කිව්වා. ලක්ෂ 86ක රටේ දවසක ආදායම රුපියල් 310ට අඩුයි. හැබැයි පන්ති ගාස්තුව 12000යි 15000යි 30000යි. මොකද වෙලා තිබෙන්නේ? අද අපේ රටේ දරුවෝ අධ්‍යාපන ඛේද වාචකයට දාලා තිබෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දරුවෝ ඉස්කෝලේ යන්නත් ඕන. පන්ති 6කට යන්නත් ඕන. දැන් මොකද කල්පනා කරන්නේ? ඉස්කෝලේ යන්නයි පන්ති 6ට යන්නයි දරුවට තනියම බෑ. දැන් අම්මා යන්න ඕනේ දරුවා ගේන්න. තාත්තා යන්න ඕනේ ඉස්කෝලේට ඇරලන්න. තාත්තා කෙනෙක් ඊළඟ අම්මා යන්න ඕනේ දරුවා ගේන්න. පන්ති යන්න ඕන. ආයෙ පන්තියෙන් ගේන්න ඕන. සමහර පන්ති පටන් ගන්න උදේ 5ට. 5 ඉඳන් 7:00 වෙනකම් පන්ති. 7 ඉඳන් රෑ 11 වෙනකම් පන්ති. ළමයි 11ට ගෙදර එනවා. පන්තිය වැඩ කරන්නත් ඕන. ඉස්කෝලේ වැඩ කරන්නත් ඕන. පාන්දර 4ට නැගිටින්නත් ඕන. පන්තිය වැඩ කරන්න රෑ 10ට 11ට ගෙදර ඉන්නේ. පන්තිය වැඩ කරන්නත් ඕන. ඉස්කෝලේ වැඩ කරන්නත් ඕන. පාන්දර 4ට නැගිටින්නත් ඕන. ළමයා වාඩි වෙනවා මේසේ. අම්මා කෙනෙක් දෙනවා තේ එක. බාගෙට තේ එක බයිලා. තේ එකේ කූඹි වහලා කණ්ඩ වෙලාවක් නැහැ. නාන්න වෙලාවක් නැහැ. ඇඳුමක් අඳින්නේ නැහැ. නේද? යාළුවෙක් එක්ක ඇවිදින්නේ නැහැ. ඥාතින් එක්ක ඇසුරක් නැහැ. මොකද වෙලා චිත්‍රපටියක් බලන්නේ නාට්‍යයක් බලන්නේ මේ ටුයි ටීවී වල එවන නොබලන තරමට හොඳයි. හරිද? හොඳ වේදිකා නාට්‍ය බලන්නේ නැහැ. සාහිත්‍ය රස විඳින්නක් නැහැ. වෙන නවකතා පොතක් කියවන්නේ නැහැ. වෙන සාහිත්‍යයක් කියවන්නේ නැහැ. කවියක් රස විඳින්නේ නැහැ. සින්දුවක් රස විඳින්නේ නැහැ. ඊට පස්සේ අම්මලා කියනවා අපේ කාලේ හැදෙන දරුවෝ වගේ නෙවෙයි දැන් දරුවෝ. සතුටු වෙන්න ඕන මේ ගානට හරි ඉන්න එකට. මේ දීලා තියෙන වදේට. මේ ළඟදී මම ගියා අපේ සහෝදරයෙක්ට ඩෙන්ගු හැදිලා බලන්න. යක්කල අපේ ටිකිරි සහෝදරයෙක්. යනකොට දුවක් ගෙදර පාඩම් කරනවා. මම එනකොට ඇහුවා මේ කවුද මේ දුව? අපේ අක්කගේ දුව. මම ඇහුවා අක්කගේ දුව ඇයි මෙහෙ ඇවිල්ලා ඉන්නේ? අපේ ලොකු අක්කගේ දුව මෙහෙ ඇවිල්ලා පාඩම් කරන්න. මම ඇහුවා ඇයි? ලොකු අක්කගේ ගෙදර මල ගෙදරක්. මල ගෙදර දවස් 3ක් විතර යනවනේ අප්සෙට් එක. ඉතින් ළමයා යවන වෙන ගෙදරක පාඩම් කරන්න. මල ගෙදර කියන්නේ මොකද්ද අපේ රටේ? ඉස්සෙල්ලම දවසේ අඬනවා. දෙවෙනි දවසේ හිනා වෙනවා. තුන්වෙනි දවසේ කයිය ගහනවා. ඥාතීන් ගැන හිතවත් ගන්නේ නේ සංස්කෘතියක් ඒක අපේ රටේ. ඒ කිසිවෙකුට දරුවෙක් නෑ මතක තබා ගන්න. අද මේ දරුවෝ නෙවෙයි හදන යන්ත්‍ර. ඉතින් යන්ත්‍ර වගේ දරුවෝ හදලා තිබෙනවා. මේක සමාජයක්ද? මේක සමාජයක් නෙවෙයි. මිනිසා කියන්නේ සමාජ සත්වෙක්. අපි හදන සමාජ සත්වෙක් නෙවෙයි රොබෝ වගේ දරුවෙක්. මේ දරුවෝ රට ගැන ජනතාව ගැන පොදු දේ ගැන හිතන දරුවෝ නෙවෙයි. පළවෙනි පන්ති නම් කියන්නේ කාටද? අල්ලපු ගෙදර කොල්ලට වඩා වැඩි උඹ ඉගෙන ගනි. අන්න එහා ගෙදර කොල්ල නම් පාඩම් කරන උඹ ඇවිදින උඹ පාඩම් කරපුවා ඌ පාඩම් කරනවා. අම්මගෙන් අහනවා කොල්ල පාඩම් කරනවද? නෑ අපේ කොල්ල පාඩම් කරන්නෙම නෑනේ. එක වෙනකන් ඇහැරලා බොරුවට කියන්නේ එහා ගෙදරට. ඒ කොල්ල පාඩම් කරයි කියලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? දරුවෝ ඇති කරලා තිබුණා නිරන්තර තරංගයකට. තරංගයේ විසින් තරංගය හොඳයි යහපත් දේවල් වලට. හැබැයි මේ තරංගය මොකද්ද කරලා තිබෙන්නේ? මේ තරංගයේ විසින් දරුවෝ යන්ත්‍ර කරා. අන්න ඒ දරුවුන්ගේ ඒ දරුවෝ තමයි රවි කරුණානායක හොරකම් කරලා ඇමති ධූරේ අයින් වෙලා බිත්තියටම හේතු වෙලා ඇමතිකමෙන් අයින් වුණාට පස්සේ ගිහිල්ලා අතයි විනවා අපේ විරුවා කියලා. අන්න දරුවා ඉන්න තැන. ඒ දරුවා තමයි තාජුදීන් ඝාතනය පිළිබඳව වැදගත් පරීක්ෂණය සඳහා අවශ්‍ය වැදගත් සාධකවලට සිරන්ති රාජපක්ෂ කැඳවනකොට මූල්‍ය අපරාධ සිරන්ති රාජපක්ෂකට කැඳවනකොට අපරාධ විමර්ශන කොට්ටාසයට CID එකට ආංගීලා කෑ ගන්නවා ජාතියේ අම්මා. ඇයි වෙන අම්මලා දැකලා නැහෙනි? ඒ අම්මා තමයි දැකලා තියෙන්නේ. ඉතින් ජාතියේ අම්මා. ඉතින් එහෙම නරුම සමාජයක් හැදෙන එක අමුතු දෙයක්. මොකද්ද මේ අධ්‍යාපනයට උනේ? අධ්‍යාපනයේ වැදගත් සාධක දෙකක් තිබෙනවා අධ්‍යාපනය වර්ධනය කරන්න. එකක් තමයි මානව සම්පත තියෙන්න ඕන. දෙක භෞතික සම්පත්. මානව සම්පත සහ භෞතික සම්පත් ලබා දෙන්න. මානව සම්පත වැදගත්ම ක්ෂේත්‍ර ගුරුවරයාට පැවරෙනවා. හොඳට බලා ගන්න. ගුරුවරයා උගන්වනවා ඉස්කෝලේ අවුරුදු 30ක්. ළමයා ඉගෙන ගන්න අවුරුදු 12යි. ඒ ළමයා අවුරුදු 12න්
එනවනේ. ගුරුවරයා දශක 3ක් ඉස්කෝලේ ඉගෙන උගන්වනවා. 90 ගුරුපත් වීම ගත්ත ගුරුවරයා තාමත් උගන්වනවා. දශක 3ක් ගුරුවරයා උගන්වනවා නම් මොකද්ද වෙන්න ඕන? මොකද්ද වෙන්න ඕන? ළමයා ඇත්තටම ඉස්කෝලේ ළමයට වඩා වැඩි කාලයක් යන්නේ ගුරුවරයා. ළමයා අවුරුදු 12යි යන්නේ, ගුරුවරයා අවුරුදු 30ක් යනවා. ඒත් අවුරුදු 30න් ගියොත් නේ අවුරුදු 25න් ගියොත් 35ක් යනවා. ඒ කියන්නේ දශක 3ක් ඉස්කෝලේ යන ගුරුවරයා. දශක 3ට ලෝකේ දැනුම කොතර වෙනස් වෙනවද? 1990 ඉඳන් මේ වෙනකොට දැනුම ලෝකේ කොතර වෙනස් වෙලා තිබෙනවද? ඉගෙනීමේ ක්‍රම වෙනස් වෙනවා. සමාජයක් කියන හැමදාම ගතිකත්වයක් තියෙන එකක්. ඒක නිරන්තරයෙන් චලනය වෙන එකක්. හැබැයි ගර්හිත වෙනවා ගුරුවරයා. ඇයි? මුදල් වෙන් වෙන්නේ නැහැ ගුරුවරයාට පාඨමාලා කරන්න. ගුරුවරයාට ඉගෙනීම ළමයිට උගන්වනවට වඩා වැදගත්. හැබැයි අපේ රටේ ගුරුවරන්ට අවුරුදු 30ක් ගුරුවරයා ඉගෙන ගන්නවා නම් 90 බැඳිච්ච ගුරුවරයා අඩුම තරමේ අවුරුදු 5න් 5ටවත් නව පාඨමාලාවන් උගන්වන්න ඕන ගුරුවරයාට. එහෙම වෙන්න ඕන. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? මානව සම්පත දියුණු වෙන්නේ නැත්තම්, භෞතික සම්පත් නැත්තම් කඩා වැටෙනවා. ඇයි හේතුව? අන්න මම කලින් කිව්වා ආර්ථික ඇති වී තිබෙනවා කඩා වැටීමක්. ඒ ආර්ථික ඇති වෙච්ච කඩා වැටීම අනිවාර්ය ලෙස මේ ශේෂ්ත්‍ර වලට බලපෑම් කරනවා. බලපෑම් කරන්නේ කොහොමද? මේ ශේෂ්ත්‍ර සඳහා වෙන් වෙන මුදල් ප්‍රමාණය මදි වෙනවා. මෙන්න රවි කරුණායක කියනවා නැවතත් ස්තුතියි. මේ රවි කරුණායකගේ වාර්තාවේ කියනවා ප්‍රාග්ධන වියදම් අඩාල වීම නිසා අධ්‍යාපන හා සෞඛ්‍ය අංශය සඳහා කළ වියදම් කලාපයේ ඉතා පහළ මට්ටමකින් වාර්තා වුණා. කලාපයේ පහළම මට්ටමට වාර්තා වුණා අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල්. කොහොමද? වියට්නාමයේ ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට වියට්නාමයේ 6.3යි, මැලේසියාව 6.3යි, මාලදිවයින 5.2යි, තායිලන්තය 4.9යි, කොරියාව 4.8යි, ඉන්දියාව 3.8යි, හොංකොං 3.9යි, පිලිපීනය 3.4යි, ඉන්දුනීසියාව 3.4යි, සිංගප්පූරුව 2.9යි, බංග්ලාදේශය 2.1යි, ශ්‍රී ලංකාව 1.8යි. අධ්‍යාපන සඳහා වෙන් කරන මුදල කලාපයේ අඩුම රාජ්‍ය අපේ රාජ්‍යය. හොඳද මේ පාලකයෝ? මේ පාලක මේ අධ්‍යාපනයට කරලා තියෙන විනාශය විතර ප්‍රමාණවත්. මේ පාලකේනුත් මේ සිස්ටම් එකත් වෙනස් කරන්න. ඒ නිසා අපි සහතිකයක් දෙන ඕගොල්ලන්ට. අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. නිකන් අධ්‍යාපනයේ පරිවර්තන බෑ. සුදු ඇඳුම වෙනකොට වෙන ඇඳුමක් දෙනවා. ප්‍රශ්න විසඳෙනවද? ඒකට තිබි ඉස්කෝලේ දෙකට කඩනවා. ප්‍රාථමික සහ දිවිතික කියලා. වැඩක් තියෙනවද? උසස් පෙළ ළමයට ටැබ් එකක් දෙනවා කියනවා. හරියනවද? ළඟම පාසල හොඳම පාසල කියනවා. හරියනවද? නෑ. අපේ රටේ අධ්‍යාපනයට ඕනකම තියෙනවා විප්ලවීය පරිවර්තනයක්. සාහිතික වශයෙන් අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. අපි මේ රටේ දරුවන්ට නිදාසේ ඉගෙන ගන්න පුළුවන්. ඔවුන්ට ළමාවිය තිබෙන, ඔවුන්ට සෙල්ලම තිබෙන, ඔවුන්ට සාහිත්‍ය ඉගෙන ගන්න, කවියක් රිසවඳින මිනිසෙක් සහිත සමාජයක් ගොඩනගමු. අධ්‍යාපන පරිවර්තනයක් වෙනුවෙන් කරමු. ඒ සඳහාවත් ඇති මේ පාලක මාරු වෙන්න මුකුත් ඕනේ. ඒක ඇති. පාසල් අධ්‍යාපනයෙන් පස්සට ගිහපන් උසස් අධ්‍යාපන එසම තමයි. සල්ලි මත තමයි අද තීරණය වෙන්නේ. ලක්ෂ 120ක් තියෙනවා නම් දොස්තර වෙන්න පුළුවන්. තව මොනවද? මොකද මේ පාලක අපිට කරලා අපේ දරුවන්ට අපේ අනාගතයට මීට වඩා කරන්න පුළුවන් තියෙන ව්‍යසනය මොකක්ද? එනිසා අපිට වගකීමක් තිබෙනවා. අපේ දරුවන්ට ආදරේ නම් අපි මේ ව්‍යසනයෙන් අපේ සමාජය මුදව ගන්න ඕන. ඊළඟ ඇති වී තිබෙන ඛේදවාචක සෞඛ්‍ය මොකද වෙලා තිබෙන්නේ? අපේ රටේ නිරෝගී සම්පන්න ජනතාවක් හදනවා වෙනුවට අපේ රටේ හදලා තිබෙන්නේ ලෙඩ జాතියක් මතක තබා ගන්න. ලෙඩ జాතියක් මේ ඉන්නේ. දැන් 40 පෙන්නාම ඉස්සර අපේ ගම්වල ගමේ දියවැඩියා රෝගියෙක් හම්බුනොත් 40 පෙන්නාම දියවැඩියා රෝගියෙක් හම්බුනොත් ගමේ අය ඔක්කොම කනගාටු වෙනවා. කියනවා සුමනේ යට දියවැඩියාව හැදිලා. කෙනෙක් ඇවිල්ලා තියෙන වැඩිපුර කුරක්කම් කන්න කියනවා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා තෙඹුකොළ අමුයෙන් කන්න කියනවා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා කෙන්ගෙඩි කන්න කියලා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා උදේ පැයක් විතර ඇවිදින්න කියනවා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා ටිකක් සීනි අඩුවෙන් බොන්න මොනවා හරි කියනවා. ඇයි ගමේ දියවැඩියා රෝගියෙක් හම්බෙලා. දැන් හම්බුනහම 40ට වඩා වැඩි. සුගර් තියෙනවද? නැහැ. ප්‍රෙෂර් නැහැ. කොලෙස්ටරෝල්
නෑ. කොන් දෙකක්කුම නෑ. වෙන්න බෑ. වෙන්න බෑ. ඒ ලෙඩක් නැති එක පුදුමයක්. ඉතින් ලෙඩ జాතියක් හැදුවනේ. මා ගාව තියෙන මේ අලුත්ම වාර්තාව ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මේ අලුත්ම වාර්තාවේ මේ 2016 අලුත් වාර්තාවක් ඉදිරිපත් වුණා. ඒ අලුත් වාර්තාව අනුව ඒ කියන්නේ හෘදයාබාධ හේතු කොටගෙන 9445ක් මැරලා තියෙන එක වසරක. ඒ කියන්නේ දවසකට 26 දෙනෙක් මැරෙනවා හෘදයාබාධ හේතු කොටගෙන. පිළිකා හේතු කොටගෙන 4539ක් මැරලා තිබෙනවා ගිය අවුරුද්දේ. ඒ කියන්නේ දවසකට 13 දෙනෙක් මැරෙනවා. දියවැඩියාව කියන්නේ අතරම අතුරු ආබාධ තමයි වැඩිපුර ඇති කරන්නේ. නමුත් රුජු ලෙස දියවැඩියාව වලස 643ක් මිය ගිහින් තිබෙනවා. ඒ කියන්නේ දවසකට දෙන්නෙක් මැරලා තියෙනවා දියවැඩියාව වැදිලා. ඒ වගේම දවසකට ඒ කියන්නේ 2016 වසරේ පළවෙනි 2016 අලුතෙන් හඳුනගට තියෙන වකුගඩු රෝගී 3240ක් දවසකට වකුගඩු නරක් වෙච්ච අය හම්බ වෙන 9 දෙනෙක්. ඒ වගේම 2016 මැරලා තියෙන වකුගඩු රෝගය නිසා 300ක් ආසන්න වශයෙන් දවසට එක්කෙනෙක් මැරෙනවා. පහුගිය දවස්වල ඩෙන්ගු රෝගය ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයකට හැදුනා. 300කට වඩා වැඩි ප්‍රමාණයක් මැරුණා. මොකද්ද මේ රට? අපි තමුන්නාසලා ගන්න මේම රට කොහොනද? මේ පාලක අවුරුදු 70ක් අපේ රට පාලනය කරලා ලෙඩ జాතියක් හැදුවා. ඩෙන්ගු රෝගේ පැතුරුණා. අපි ගියා කොළඹ උණරෝ හොල බලන්න. ඇඳ උඩ ලෙඩ 3 දෙනයි. ඇඳ යට ලෙඩ දෙන්නයි. බංකුවේ ලෙඩ. ඇතුළේන ගේට්ටුවේ බෝඩ් එකක් ගහලා තියෙනවා ලෙඩ බාර ගන්නේ නැත කියලා. ලෙඩ ගන්න නැත්නම් ඒක ස්පිරිතාලයක් නෙවෙයි. ඉතින් මොකද්ද වුනේ? රාජිත් සේනරත්න විසඳුමක් කිව්වා. මොකද්ද කිව්වේ? රාජිත් සේනරත්න සකලේකනක් ගැහුවා මීට පස්සේ ඩෙන්ගු හැදෙන ගාන කියන්න එපා, මැරෙන ගාන කියන්න එපා. දැන් කියන්නේ නේද? මොකද මදුරුවට ඇහුනොත් විදිනවලු. රාජිතේ හිතන් ඉන්නේ මේ මදුරුව ගණන් කර කර විදිනවා කියලා. කිව්වා හැදෙන ගාන කියන්න එපා, මැරෙන ගාන කියන්න එපා. දැන් මුල් නේ දැන් සති 3-4ක් තිස්සේ ඩෙන්ගු මරණ ගාන කියන්නේ. ඩෙන්ගු හැදෙන ගාන කියන්නේ. සංඛ්‍යා දත්ත කියන්නේ යම් රෝගයක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා වැදගත් සාධකයක්. ඝනත්වය වැඩියෙන් තියෙන කොහෙද? පැතිරෙන ශීඝ්‍රතාවය මොකද්ද? විසඳුම හොයන්න සංඛ්‍යා දත්ත ඕන. හැබැයි මොකද කරන්නේ? විසඳුම් නෑ මේ පාලකයන්ට. ඉතින් සංඛ්‍යා දත්ත වාර්තා කිරීම නතර කරා. ඒ අසේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා ඩෙන්ගු නැති රටක් නම් කියුබාව. හැබැයි කියුබාවේ ඩෙන්ගු මර්ධනය කරේ හමුදාවක් ඇතුළු ඩෙන්ගු හමුදාව කියලා. යනවලු හමුදාව කඩාපනිනවලු ගෙවල් වලට ගිහිල්ලා බැරි වෙලාවට නේද ඩෙන්ගු මදුරුවෙක් හිටියොත් ඩෙන්ගු කීටයක් හිටියොත් ගෙට ගිනි තියනවලු. පට්ටපල් බොරු වර්ග. මම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කියන්නේ නොදන්න අටමගල් නොකිය ඉන්න කියලා රාජිතයාගේ ලනු කාලා. රාජිතයාගේ ලනු අසුවරකට. හරිද? මේකනේ වෙලා තියෙන්නේ. එහෙම නෙවෙයි කියුබාව මොකද කරේ? කියුබාව හැදුවේ සටන් පාටේ මොකද්ද? කියුබාව මේ ඩෙන්ගු මරන්න සටන් පාටයක් හැදුවේ නැහැ. කියුබාව හදපු සටන් පාටේ මොකද්ද? සෑම පුරවැසියටම නිරෝගී සම්පන්න ජීවිතයක්. ආණ්ඩුව ගත්තාම පෙදල්ගත් සහෝදරයෝ ඇතුළු සමාජවාදී විප්ලවයෙන් පස්සේ නූගත් රාජ්‍යයක්, ලෙඩ රෝග පැතිරලා තිබුණු රාජ්‍යයක්, වසංගත පිරලා තිබුණු රාජ්‍යයක්, දුප්පත්කමින් පිරලා තිබුණු රාජ්‍යයක්, පිදෙල් කස්ත්‍රෝ ඇතුළු සමාජවාදී නායකයින් ගත්තු තීරණය තමයි සෑම පුරවැසියටම නිරෝගී සම්පන්න ජීවිතයක්. ඒ වෙනුවෙන් මොකද කරේ? ඒ වෙනුවෙන් වෙන් කරා වැඩියම වෛද්‍ය පරීක්ෂණ සඳහා මුදල් වෙන් කරා. ඒ වෙනුවෙන් වෛද්‍යවරු ගොඩනැගීම සඳහා මුදල් වෙන් කරා. ඒ වෙනුවෙන් නව පරීක්ෂණ සඳහා මුදල් වෙන් කරා. ඒ වෙනුවෙන් නව බෙහෙත් හොයා ගැනීම සඳහා මුදල් වෙන් කරා. එනිසා ලෝකයේ ගණනයන්ට අනුව නිරෝගී සම්පන්න ජීවිතයක් කුරම වුණු පුරවැසියන් බවට කියුබානු පුරවැසියන් පත් කරන්න පිදෙල් කස්ත්‍රෝ ඇතුළු කියුබාවට සමත්කමක් ලැබුවා. මේ මදුරු බලකාය හදලා නෙවෙයි රාජ්‍ය ප්‍රතිපත්තිය නිරෝගී සම්පන්න ජීවිතයක්. ඒ නිසා තමයි 1992 දී ඔලිම්පික් කුලලේ ලෝකයේ 8 වෙනි තැනට ආවා. සමහර කාලවල 6 වෙනි තැනට ආවා. මේ වෙනකොට රම් පදක්කම් විතර 100කට වඩා වැඩි ප්‍රමාණයක් 100කට ආසන්න ප්‍රමාණයක් කියුබාව දිනාගෙන තිබෙනවා. රම් පදක්කම් විතර. ඒ නිරෝගී සම්පන්න ජීවිතයක් අපි
මේ අවුරුදු 70ටම රිදී පදක්කම් දෙකයි. හොඳද? හොඳද? ඒකත් ගත්තු ක්‍රීඩිකාවට රැක ගන්න බැරුව විකුණන්න වෙනවා. ඕම් පාලකේ. කල්පනා කරලා බලන්න. ඒ නිසා අපිට ඕන නිරෝගී සම්පන්න ජීවිතයක්. අපේ මේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වැරදි. කොහෙද මේක සෞඛ්‍ය ප්‍රතිපත්තියක් තියෙන්නේ? පළවෙනි එක අපේ ආහාර ප්‍රතිපත්තියක් තියෙනවා. මිනිසුන්ට වසවිස කන්න වෙලා තිබෙන්නේ. පොලෙන් කීලා අඹ ගෙඩියක් කන්න බයයි. ගස්ලබ ගෙඩියක් කන්න බයයි. කැසල් ගෙඩියක් කන්න බයයි. කඩේ තියෙන පැකට් කරපු භාණ්ඩයක් කන්න බයයි. බය නැද්ද? ඉතින් කඩේ තියෙනවා විකුණන්න අම්මා කියන පුතේ ඔක කන්න එපා වස කියන. වසන විකුණන්නේ මොකෝ? ඇයි නිරෝගී සම්පන්න ආහාර වේලක් දෙන්නවත් වගකීමක් නැහැ මේ පාලකයන්. ලෝකයේ හැම රටක්ම පුරවැසියන්ට ලබා දෙන ආහාර වේල පිළිබඳ වගකීමක් දරනවා. අයර්ලන්ඩ් රාජ්‍යයට තමයි ලෝකේ වැඩිම හරක් මස් නිෂ්පාදක කාලේ බ්‍රසීලිය. දැන් බ්‍රසීලිය නෙවෙයි. ලෝකේ හරක් මස් වලින් වැඩිම ප්‍රමාණයක් හරක් මස් එක කාලයක් කැරියා අයර්ලන්ඩ් රාජ්‍යයට. එක මස් කෑල්ලක පළුද්දක් තිබ්බා කියලා. අයර්ලන්ඩ් රට බ්‍රසීලෙන් හරක් මස් කියන එක මුළුමනින්ම නතර කරා. මතක තමයි එක මස් කෑල්ලක පළුද්දක් තිබ්බා කියලා. එහෙමයි මිනිසුන්ගේ ආහාර ගැන ලෝකේ පාලකයෝ හිතන්නේ. ප්‍රංශේ ඉතාමත් ජනප්‍රියම ටොෆිය. හැම කඩේකම ළමයි අතර ජනප්‍රියම ටොෆි වර්ගය. එක ටොෆියක් අස්සේ නූල් කෑල්ලක් තිබ්බා කියලා. විලද පොලේ තිබු ටොෆි ඔක්කොම එකතු කරා කර්මාන්තශාලා වැහුවා යුරෝ ලක්ෂ ගණනක දඩයක් එක්ක. එහෙමයි ලෝකෙ මිනිසුන්ගේ ආහාර ගැන හිතන්නේ. අපේ පාලකයන්ට අඩුම තරමේ ජනතාවට නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලබා දෙන්න වගකීමක් නැති පාලකයෝ. මේගොල්ලෝ පාලකයෝ. ඉතින් ලෙඩ જાතියක් හැදෙන එක පුදුමයක්. ඒ විතරක් නෙවෙයි. අපිට ලෙඩක් හැදුනම බෙහෙත් ගන්න පුරුද්දක් තිබෙනවා. මොකද අපේ බෙහෙත් ගන්න ක්‍රමය? පොළ දවසට ඉස්පිරිතාලේ සෙනග වැඩි. එයි පොළ දවසට සෙනග වැඩි වෙන්නේ. පොළට ආපු ගමන් ඉස්පිරිතාලෙත් ගොඩ වෙලා යන්න ඕන. පොළට ආපු එකේ බෙහෙත් ටිකුත් අරන් යන්න. පොළට ආවටම බඩු වරන් ඵලයක්. ඔය ඉස්පිරිතාලේ යන්න. ඉස්පිරිතාලෙන් දොර බෙහෙත් ගන්න. හැබැයි පොළට ආපු එකේ බෙහෙත් ටිකුත් අරන් යන්න ඕන. මේ මොකද්ද මේ සංකල්පය? මාතර නගරට ආපු එකේ ඉස්පිරිතාලෙත් ගොඩ වෙලා ගියොත් හොඳයි. බෙහෙත් ටිකුත් අරන්. මොකද මේ වෙලාව තියෙන්නේ? ලෝකේ එහෙම බෙහෙත් ගන්න නැහැ මතක තබා ගන්න. ලෝකේ කොහොමද එහෙම බෙහෙත් ගන්න? සාපේ ජනතාවට බෙහෙත් දෙන්නත් ඕන. බැරි වෙලාවත් බෙහෙත් දුන්නේ නැත්තම් ඒ දොස්තර වැඩක් නෑ. බෙහෙත් දෙන්නේ නෑ. කරලක් දුන්නොත් තවත් හොඳයි. ඉතින් ගොඩක් ඔය ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන දොස්තර මහතුරු අපි දන්නවා අනිවාර්යෙන් 3ක් දෙනවමයි. තුන්වෙනි එක C විටමින්. එහෙම නේද? අපි ඉන්න දොස්තර මහතුරු ඉස්සරහ. නේද? තුන්වෙනි එක C විටමින්. ඉතින් බිව්වත් කමක් නැහැ නොබිව්වත් කමක් නැහැ. හැබැයි ලෙඩා සැනසෙන්න ඕන. හැම ගෙදරකම බලන්න බෙහෙත් කොච්චර ගොඩ ගාලා තියෙනවද? හැම ගෙදරම බෙහෙත් කන්ද නේද? බෙහෙත් අර කුප්පිය මේ කුප්පිය නේ බෙහෙත් ගොඩ ගාලා පොඩි බෑග් වල කුප්පිය ඇස්සේ බෝතල් ඇස්සේ මොකද වෙලා තියෙන්නේ? ලෝකේ එහෙම නෑ මතක තබා ගන්න. එනිසා අපේ මොකද වෙලා තිබෙන්නේ? අපේ ලෙඩක් හැදුනාම ඉස්පිරිතාලේ යන සංස්කෘතියක් තිබෙන්නේ. කියුබාවේ හැදුවේ මොකද්ද? ජනපද බාර දුන්න දොස්තර මහත්තයාට. ඒ දොස්තර මහත්තයා උදේ බයිසිකලේ අරගෙන ඒ ගෙවල් ටික බලන්න යනවා. අන්න ඩෙන්ගු මදුරු ඉන්නවද? පැතිරෙන රෝග තියෙනවද? ශරීර සෞඛ්‍ය කොහොමද? දොස්තර ගෙදර යනවා. අපි ලෙඩක් හැදුනාම ලෙඩා දොස්තර ගාවට එනවා. දොස්තර ගෙදර යනවා. අන්නේ ගෙදර යන දොස්තරගෙන් අනුමැතියකින් තොරව ඉස්පිරිතාලයට යන්න බෑ. ඒකයි ප්‍රතිපත්තිය. අද අපේ රටේ ආසන්න වශයෙන් ගත්තොත් වසරකට ලංකාවේ ඉස්පිරිතාලවල OPD එකෙන් බෙහෙත් ගන්නවා මිලියන 60ක්. ලක්ෂ 600ක්. ජනගහනය ලක්ෂ 200යි. OPD එකෙන් බෙහෙත් ගන්නවා ලක්ෂ 600ක්. එන ජනගහනය වගේ 3 ගුණයක් බෙහෙත් ගන්න OPD එකකින්. PP වලින් කොච්චර ගන්නවද? මේ සාප්පුවේ. කල්පනා කරලා බලන්න. ඒ නිසා නිසි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නැති රටක්. අන්න ඒ රට තමයි මේ ලෙඩ జాතියක් හැදුවේ. හැබැයි අපිට ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ? රාජිත් සේනරත්න පපුව අමාරුව ආවා. නේද? රාජිතය අමාරු කතා කියන්නේ. ආරක්ෂාවට ගෙනිච්චලු. හරිද? ඊට පස්සේ කියලා මොකද්ද? සිංගප්පූරු ගිහලා ඇඳේ බුදි කරලා නැහැ. S2 අරනකොට සිංගප්පූරු දැනගත්තේ. එතකන් දන්නේ නැලු. පට්ටපල් බොරු හොඳේ. මේ අර ලක්ෂ 100ක් ජනාධිපති අරමුදලෙන් අරන් හරිද? අර නිකන් ගලේ පැහැරු බලලා වගේ ඒක බේරෙන්න එක එක නේද? කයි කතන්දර කියනවා.
හරිද? ඉතින් මම කියන්නේ දැන් රාජිත බෙහෙත් රටේ සෞඛ්‍ය ඇමති. එයාට හෘදාබාධයක් එනකොට එයා යන්නේ සිංගප්පූරු එලිසබෙත් රෝහලට. ජනාධිපති අරමුදෙන් ලක්ෂ 100ක් දෙනා බෙහෙත් ගන්න කියලා. ඒකෙන් පෙන්නන්නේ මොකද්ද? සෞඛ්‍ය ඇමතිට මේ සෞඛ්‍ය විශ්වාස නැහැ. ඇත්ත. මේ සෞඛ්‍ය විශ්වාස නැහැ තමයි. ඔය බෙහෙත් වර්ග ගොඩක් ඇවිල්ලා નિયમિત ප්‍රමිතියෙන් නැහැ. ගොඩාක් බෙහෙත් ගන්නේ ඉන්දියාවෙන්. මම ගියා ගුජරාට් ප්‍රාන්තයේ කිරි කර්මාන්ත බලන්න. අමූල් කිරි කර්මාන්තය කියන අර සම්පකාරයට කරපු කිරි ව්‍යාපාර කාලයක් ඔක අධ්‍යයනය කරන්න ගියා. ගියපු කාලේ ගියා ඔය ගෙවල් වල කිරි එළදුණු ඇති කරන හැටි බලන්න. ජනකොට ඒ ගෙදර සාලේ තමයි එළදෙන ඉන්නේ. ඒක හොඳම තැන තමයි එළදෙන්ට දීලා තියෙන ගේ ආස්සී. ඒක එක තැනක සාලේ එළදෙන. තව තැනක ඒ ගොම වේලනවා. ඒගොල්ලෝ පුච්චන්න. ඒ පත්තු කරන්න ගන්න ගොම වේලනවා. තව තැනක තනකොළ කපනවා. තව තැනක ආච්චි කෙනෙක් ගුලි අඹරනවා. මං කිට්ටු වල බැලුව ගුලි මොනවද? බලනකොට බෙහෙත්. ඕවා තමයි ඔය එවන්නේ ලංකාවට ගොඩක්. මතක තබා ගන්න. හරිද? සාලේ එළහරක පැත්තක ගොම එකතු කරනවා. තව පැත්තක තනකොළ කපනවා. ආච්චි බෙහෙත් ගුලි අඹරනවා. පෙත්ති කියලා පොඩි මැෂින් එකක් දානවා ගිරිය වගේ ඔබනකොට පෙත් වෙනවා. ඔබනකොට පෙත් වෙනවා. ඕක වේලලා එවනවා අපිට. රාජිත දන්න ඕක. මේ ළඟදී රුසියාවෙන් ගෙනාව පිළිකාව සඳහා බෙහෙත් වගේ. ඉන්ජෙක්ෂන් වගේ. අපේ රටේ පිළිකාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 8 දෙනාම ලිඛිතව ලියලා කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට මේ බෙහෙත් පිළිකා රෝගීන්ට ගහන්න එපා කියලා. මොකද රුසියාව විතරයි පාවිච්චි කරන්නේ. වෙන කිසි රටක පාවිච්චි කරන්නේ නැහැ. රුසියාවෙත් එක කලාපයක විතරයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ බෙහෙත පාවිච්චි කරන්න සුදුසු නැහැ කියලා පිළිකා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 8 දෙනාම ලිඛිතව දැනුම් දුන්නා මේක දෙන්න එපා කියලා. දස් දොස්තර රාජිත කිව්ව දීපන් කියලා. ඉතින් රාජිත දන්න මේ සෞඛ්‍ය සේවය ගැන. ඒ නිසා තමයි අපි බෙහෙත් ගන්න සිංගප්පූරුවට. අගමැතිවරයා පපුව චෙක් කරගන්න. පපුව තියෙනවා මෑන්ට හොඳයි. හරිද? හොඳයි එහෙම හරි දැනගත්තා වෙනවා. නැත්තම් මේ හම්බන්තොට වරාය විකුණන හැටියට හිතක් පපුවක් තියෙනවා කියලා හිතන්න පුළුවන් දප්පා. නේද? ඉතින් දැන් නේද? අන්න හම්බ ඇමරිකාවේ ගියා. ගම් වතුර අස්සේ ගියේ. රටේ ලොකු විවේචනයක් ආවා. ගම් වතුර අස්සේ අගමැතිවරයා ගියපු එක වැරදි නේද කියලා. ටිකක් වැරදි වගේනේ. මං හොයලා බැලුවා. බලන්න මොකද්ද වෙලා තියෙන්නේ දන්නවද? ඒ ඇමරිකාවේ මෙයා අපොයින්ට්මන්ට් එක ගත්තු දොස්තරගෙන් මේ අගමැති හොඳයි. ඒ අපොයින්ට්මන්ට් එකකට ගියේ නැත්තම් ඊළඟ එක ගන්න වෙන්නේ තව අවුරුද්දකින්ලු. දොස්තර මොන වගේ දොස්තර කෙනෙක් වෙන්න ඕන? අගමැතිටත් අවුරුද්දක් ඉන්න වෙනවා. හිතා ගන්නකො. එනිසා ඇමරිකාවේ ගිහිලා තියෙන නිකන් දොස්තර කෙනෙක් ගාවට සුපර්ම දොස්තර ගාවට. ඔය ලොකු දන කුවරයන් බෙහෙත් ගන්න තැනට. ඒ දොස්තරගෙන් තමයි අපොයින්ට්මන්ට් එක ගත්තේ. ඒ නිසා තමයි ගම් වතුර අස්සෙත් ගියේ. ගිහිල්ලා ඒ ඉඳලා දින 10ක් විතර ඉඳලා ආවා කටුනායකින්. කටුනායකෙන් බහිනකොට කට්ටිය ගියා පිළිගන්න മന്ത്രിවරු. මම දැක්ක ටීවී එකේ ගිය එක හරියට වචන පැහැදිලි වුණේ නැහැ. මම 4-5 සැරයක් විතර රිවයින් කර අහලා තමයි කියපු කතාව අල්ලගත්තේ. මේක තමයි කිව්වේ. හරියට පැහැදිලි ගියේ නැහැ මාධ්‍ය. මොකද්ද කිව්වේ? එයා කියන්නේ ඇමරිකාවේ ස්පිරිතාලේ මේ වගේ දියුණු ස්පිරිතාලයක්. ඒ වගේ උපකරණ හරි දියුණුයි. මම හිටපු ඇඳ මේ වගේ ස්ක්‍රීන් නැඳක්. ඒක නිකන් හදවතට වෙනම උච්චාවචනය කරන්න උඩ පහත් කරන්න පුළුවන්. කකුල් දෙක වෙනම උඩ පහත් කරන්න පුළුවන්. සුපර් ඇඳක්. සාත්තු සේවයේ ස්තරම්. දැන් මේ කියනවා മന്ത്രിවරුන්ට දැන් තමන් බෙහෙත් ගත්තු තැන බලලා ඉවරලා කියනවා මම මේ අපේක්ෂා කරන්නේ മന്ത്രിවරුත් එහෙට බෙහෙත් ගන්න යන්න ඉන්ෂුරන්ස් ක්‍රමයක් හදන්නේ කොහොමද කියලා. දැන් മന്ത്രിව මොකද රටේ අගමැති කියන්නේ? මම මේ උත්සාහ කරන්නේ එහෙට බෙහෙත් ගන්න යන්න മന്ത്രിවරුන්ට ක්‍රමයක් හදලා දෙන්නේ කොහොමද? දැන් මේ අගමැති රටේ අගමැතිද? මේ ජනතාව කියන්නේ නෑ මේගොල්ලෝ කවුද මේ? හරිනම් අගමැතියන් කරත් නොකරත් කියන තිබෙ මොකද්ද? මම බෙහෙත් ගත්ත ස්පිරිතාලේ මෙහෙමයි බෙහෙත් වර්ග මෙහෙමයි සෞඛ්‍ය සේවය මෙහෙමයි උපකරණ මෙහෙමයි මම අපේක්ෂා කරනවා මගේ කාලය ඇතුළත ඒ වගේ සෞඛ්‍ය සේවයක් ලංකාවෙත් හදන්න එහෙමනේ කියන්න ඕන නායකයෙකු නම් හැබැයි මේ නායකයෙක් කියන්නේ මොකද මම මේ කල්පනා කරන්නේ മന്ത്രിවරුන්ටත් ඉන්ෂුරන්ස් ක්‍රමයක් හඳුන්වා දෙන්න එහෙට බෙහෙත් ගන්න යන්න ඔන්න නායකයෝ ඉතින් මේකලා අපේ නායකයෝ කෙහෙලිය රමුක් වෙල්ල මතකනේ නේද අර කකුල කැඩුන කොයිද ඕස්ට්‍රේලියාවේ හෝටලෙකින් වැටිලා හෝටලෙන් ජනේලෙන් පණිවිඩ බිම පත බෑවා. ඇත්ත කතාවේ කකුල කැඩුනා. ඒ කාලේ මම දැක්ක මාධ්‍ය ප්‍රකාශන කෙහෙලිය මාධ්‍ය ප්‍රකාශකයන්ට දවසක් මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා ඒ හෝටලේ අනාරක්ෂිත ලෙස තිබ්බු නිසා හෝටලයට විරුද්ධව නඩු දානවා කිව්වා. දැන් දැම්මද නඩුව? නෑ හරිනම් හෝටලෙන් නඩුවක් දානවා. ජනේලෙන් පැන්න කියලා. දොර තියද්දි.
අද එහෙම ගිහලා තමයි කකුල කැටුනේ. ජනාධිපති අරපතේ ලක්ෂ 109ක් දුන්න මතක තබා ගන්න. බෙහෙත් ගන්න. දිමුජාරතන් ලක්ෂ 290ක් දුන්නා. හැරිසන්ට සල්ලි දුන්නා. එක්තරා නිලියකට දැන් ඒක නම් 1980 කාලේ. එක්තරා නිලියකගේ මූණේ කුරුලෑවක් අයින් කරගන්න. ජනාධිපතිර මොනේ ලක්ෂ ගණන් සල්ලි දුන්නා. ඕම් පාලකයෝ. මතක තබා ගන්න. ඉතින් මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතන පාලකයෝ නෙවෙයි මේගොල්ලෝ. මේගොල්ලෝ ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ගැන හිතන පාලකයෝ. ජයලත් ජයවර්ධන මරු බඩුවක් හරිද? ජයලත් ජයවර්ධනට heart attack එක හැදුනේ එංගලන්තේ. ජනාධිපති දරුවෝ ලක්ෂ 50ක් දුන්න ඔපරේෂන් එකක් කරන් එන්න කියලා. මිනිහා ඒකේ සාක්කුවේ දාගෙන ලංකාවේ ආවේ. ඒකත් ගන්න හැදුවේ. මේ මරු චරිත. හරි. ඊට පස්සේ තමයි ඇත්තටම මිය ගියේ. හරි. මරුණොත් මම මේ කියන්න බෑ කරපු දේවල්. හරි. ඉතින් ඕක තමයි ඇත්ත කතාව මම කියන්නේ. හරි. ඒ කියන්නේ මේ මොන පාලකයද ඔයගොල්ලෝ කියන්නේ? ඉතින් මේ රටේ සෞඛ්‍ය සේවය බිඳ වැටුවා. ඒ නිසා තමයි ලඩ જાතියක් හැදුනේ. ඇයි බිඳ වැටුනේ? අන්න උත්තරේ කියන රවි කරුණානායක. සෞඛ්‍ය සඳහා වියදමද මේ කලාපේ ඉතා පහළ මට්ටමින් වාර්තා වුණා. කොහොමද සෞඛ්‍ය සඳහා වියදම? කොහොමද සෞඛ්‍ය සඳහා වියදම? මම මේ කියන්නේ දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට කොරියාව 7.4යි, වියට්නාම 7.1යි, තායිලන්ත 6.5යි, කාම්බෝජය 5.7යි, සිංගප්පූර 4.9යි, පිලිපීන 4.7යි, ඉන්දියාව 4.7යි, මැලේසියාව 4.2යි, බංග්ලාදේශය 4.8යි, ඉන්දුනීසියාව 2.8යි, මියන්මාව 2.3යි, ශ්‍රී ලංකාව 1.3යි. සෞඛ්‍ය වෙනුවෙන් කලාපෙ මෙතන රතු පාටි අඩුවෙන්ම වෙන් කර රට. හොඳද පාලකයෝ? දැන් අපි අහන්නේ එකයි. මේ අධ්‍යාපනයට සෞඛ්‍යයට මේ පාලකයන් කළ තිබෙන විනාශය විතර ප්‍රමාණවත් මේ පාලනය වෙනස් කරන්න. වෙනස් කරන්න ඕනේ නැද්ද? කවුරු හරි හිතනවා නම් මෙහෙම නෑ ඉතින් අපිට නේද? පිළිකා නෙවෙයි අංශභාගය හැදුනත් කමක් නෑ. මහින්ද මහත්තයා අප්පච්චි වගේ ගිහිල්ලා ඇමරිකාවෙන් බෙහෙත් ගන්නවනේ ඒක ඇති මගේ හිතට. ගිහිල්ලා ඡන්දෙ දෙන්න. නේද? අපේ දරුවගේ සෞඛ්‍ය සේවයට මොන වුණත් කමක් නෑ. අපේ ඉස්කෝලේ මොනතරම් විදියට කඩා වැටුවත් කමක් නෑ. එක්සත් ජාතික පක්ෂය අපේ පක්ෂේ නායකයා නේද? එක්සත් ජාතික පක්ෂයෙන් හිතන විදිය. බය පක්ෂ නායකයා ගිහිල්ලා ඇමරිකාවෙන් බෙහෙත් ගත්තනේ. ඒක මගේ හිතට සනසීමක් නේ. දීපල්ලා. හැබැයි එහෙම නැතුව මේ රටේ සෑම පුරවැසියටම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රතිපත්තිය සෞඛ්‍ය වෙනසක් ඕන නම් අපි ඔක්කොම එකතු වෙලා හදන්න ඕන ආණ්ඩුවක්. අපි සහතික වශයෙන් අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ මේ ඇති වී තිබෙන ඛේදවාචකයට අපි පිළිතුරක් දෙනවා. ඒ නිසා මේ ආර්ථිකය කඩාවැට ආර්ථිකය ඇති වෙන අර්බුදය සෞඛ්‍ය සේවයට බලපානවා. අධ්‍යාපනයට බලපානවා. ඒ විතරක් නෙවෙයි අපරාධ වැඩි වෙනවා. මේ අලුත්ම වාර්තාව. රටක විනයක් නැතුව යනවා. 2016 පළවෙනි මාස 6 ඇතුළත වාහන අනතුරු සිද්ධ වෙලා තියෙනවා 2773ක්. يعني දවසකට වාහන අනතුරු 16ක් සිද්ධ වෙනවා. 16ක්. සමාවෙන්න 15ක්. 2773ක්. ඒ වගේම වාහන හැප්පිලා 2016 මුල් මාස 6 ඇතුළත මියගින් තිනවා 2934ක්. යුද්ධයට වඩා වැඩි වාහන හැප්පිලා මිය යන ප්‍රමාණය. දවසකට 16 දෙනෙක් වාහනවල හැප්පිලා මිය යනවා. ආර්ථික කඩා වැටිච්ච තැනක විනයක් ඇති වෙන්නේ නැහැ මතක තබා ගන්න. මිනිහෙක් ඇති වෙන්නේ නැහැ. අර වගේ තරඟකාරී අධ්‍යාපනයකට දාපු දරුවගෙන් විනයක් සහිත රියදුර කෙනෙක් හැදෙන්නේ නැහැ. විනයක් සහිත මගියෙක් හැදෙන්නේ නැහැ මතක තබා ගන්න. ද වාහන අනතුරු විතරක් යුද්ධයක් නෙවෙයි. යුද්ධෙ මරුන්නේ නැහැ මෙතන මතක තබා ගන්න. 2016 ජුනි මාසෙ විතරක් වෙනකොට 2934 කියන දවසට 16 දෙනෙක් වාහනවල හැපිලා මැරෙනවා නම් ඒ විතරක් නෙවෙයි රේල් පාර පනින්න ගිහිල්ලා ලැජ්ජයි නේ රේල් පාර පනින්න ගිහිල්ලා 2005 මැරිලා තිනවා 62ක් සතියට එක්කෙනෙක් වෙනවා කෝච්චිය හැපිලා මේ දඩ ගගා එනවා නේද නිකන් නොපෙනෙන එකක් හරිද මොකද මේ වෙන්නේ ඒ විතරක්ද මේ රටේ සිද්ධ වෙලා තියෙන ඛේදවාචකේ බලන්න 2016 ගෙවල් බිඳලා තිබෙනවා 6053ක්. ඒ කියන්නේ 17ක දවසකට 17 දෙනෙක්ගේ ගෙවල් බිඳිනවා. වාර්තා වෙච්ච ගාන. ඒ වගේම රුපියල් 25000ට වඩා වැඩි මංකොල්ලකයන් 3822ක් වෙලා තිබෙනවා. ඒ කියන්නේ දවසකට 10ක් කොහරි 25000කට වඩා වැඩි මංකොල්ලකයන් සිද්ධ වෙනවා.
16ට වඩා වැඩි දරුවෝ දූෂණය වෙලා තිබුණා 337. ආසන්න වශයෙන් දවසට එක දැරිවියක් කොතනකාරී දූෂණය වෙනවා. ඒ වගේම දරුවෝ පැහැරගෙන යාම, දරුවෝ සහ පුරවැසියන් පැහැරගෙන යාම 2016 වාර්තා වෙලා තිබෙනවා 926ක්. ඒ කියන්නේ දවසට 3 දෙනෙක් පැහැරගෙන යනවා. මොන රාජ්‍යද මේක? මේ විශාල මහනුවර වගේ. විශාල නුවර වගේ. තුම්බිය නෙවෙයි සත්පියෙන් අපේ රට පෙළෙනවා. ඩෙන්ගු මදුරුවා විදලා මැරෙයිද? පිළිකාවක් හැදිලා මැරෙයිද? වොග්ගඩුවක් ක්‍රිය වෙලා මැරෙයිද? කුණු කන්දක් කඩගෙන වැටිලා මැරෙයිද? වාහනයක හැප්පිලා මැරෙයිද? ගම් වතුරට යට වෙලා මැරෙයිද? කන්දකට යට වෙලා මැරෙයිද? හෘදය නතර වෙලා මැරෙයිද? ඉතින් මරණ බිය හැමතැනම තමන්ගේ ගේ කඩයිද? තමන්ගේ වත්තට පැනලා කෙසෙල් කන්ටි කපයිද? තමන්ගේ ගහේ රාකලේ බාගෙන යයිද? ඒකෙත් බයි ඉන්නේ උඹේ. අර මොකද්ද මේ වෙලා තියෙන්නේ? සොරබියෙන් පැතිරිච්ච රටක්. මරබිය තියෙනවා, සොරබිය තියෙනවා, අනාරක්ෂිතභාවය තිබෙනවා. ඉතින් මේක මොන රටක්ද? ඒ නිසා තමුන්නාසලන් අපි අහන්නේ මේ රට වෙනස් කරන්න ඕනේ නැද්ද? මෙතරයි තියෙන්නේ. මේක වෙනස් කරන්න ඕන. ඒ නිසා මේක වෙනස් කරන්න හැකි වෙන්නේ කොහොමද? මේක වෙනස් කරන්න තියෙන එකම උත්තරේ දේශපාලනය. ඇයි? මේ අර්බුදේ හැදුවේ දේශපාලනය. අර්බුදේ හැදුවේ දේශපාලනයෙන් නම් විසඳුම තියෙන්නේ දේශපාලනයෙන් විතරයි මතක තබා ගන්න. සමහර අය කියනවා නෑ අපිට නම් දේශපාලන වැඩක් නෑ. අපේ අත හෙල්ලුවොත් අපේ කට උල්ලයි. නේද? කියනව නේද? ඉතින් අත හෙල්ලුවට කට හෙල්ලුවට වැඩක් නෑ. මොකෙක් හරි වාහනයට කරයිද දන්නේ. දරුවා උස්සගෙන ඉල්ල කප්පන් ඉල්ලයිද දන්නේ. ඈ පාරේ තියෙන ටිපි ටිපි කාලා කොල්ලට පිළිකාවක් හැදෙයිද දන්නේ. එහෙමනේ කියන්නේ. නේද? ඉතින් වැඩක් නෑ. සමහර අය කියනවනේ අපිට එක එක වැඩක් නෑ. අපේ ඉස්සට අපේ අතමයි සෙවණැල්ල. මගේ අතමයි. ඉතින් අත් නෙවෙයි අත් දෙකක් තියෙනවා. නෝනාගේ අත් දෙකෙනුත් වැඩ කරනවා, මහත්තයාගේ අත් දෙකෙනුත් වැඩ කරනවා, දරුවන්ගේ අත් හතරෙනුත් වැඩ කරනවා. ඇති වුණාද? නෑ වැඩක් නෑ මතක තබා ගන්න. ඒ නිසා සමහර කෙනෙක් අපිට දේශපාලන වැඩක් නෑ. නෑ මේ ප්‍රශ්නේ හැදුවේ දේශපාලනේ. ඒ නිසා මේකට විසඳුම තියෙන්නේ දේශපාලන විතරයි. ආර්ථික අර්බුදයක් හැදුවා. ඒ ආර්ථික අර්බුද සමාජ අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා. අනිවාර්ය ඒක දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වෙනවා. නිසා අපේ රටේ දේශපාලන අර්බුදයක් තිබෙනවා. මේ දේශපාලනේ පිරීලා තියෙන්නේ. ලංකාවේ ලාභම බිස්නස් එක මොකක්ද? ලාභම බිස්නස් එක දේශපාලනේ. ප්‍රාදේශ සභාවට മന്ത്രി වෙනකොට മന്ത്രി වෙන්නේ මේ තැපැල් 90 ගිහිල්ලා. තැපැල් 90 ගිහිල්ලා മന്ത്രി වෙන කෙනා ප්‍රාදේශ සභාවට ගිහිල්ලා අවසන් වෙන්නේ ටිපර් 3-4ක කැබ් 2-3ක ලොකු ගේක කුරුඳු වත්තක තේ වත්තක අයිතිකාරයෙක් වෙලා. එහෙම නෙවෙයි. එස්පන අපිට තිබෙනවනේ සාක්ෂි. තේ වත්තෙන් දළු ඇදපු කැන්ටර් පියසේන. තේ වත්තෙන් දළු ඇද්දා. ඉතින් අද මහා තේවතු අයිතිකාරයෝ තේ ෆැක්ටරි අයිතිකාරයෝ නේ කොහොමද? ලක්ෂ්මන් යාපල හොයලා බලන්න දේපල හොයලා මන වතු කුරුඳු වතු වල අයිතිකාරයෝ උඩපි නෝ සහෝදරයා තේ කොහොමද උනේ? දැන් මේ දේශපාලනයද ලාභ බිස්නස් එකක්. එනිසා මේ දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕන. මේ වේදිකාවේ ඉන්න හැම දෙනාම දේශපාලනය තෝරගෙන තියෙන දේශපාලනය තෝරගෙන තියෙන ව්‍යාපාරයක් ලෙස නෙවෙයි මහජන සේවයක් ලෙස දේශපාලනය තෝරාගත්ත මිනිස්සු අපි මහජන සේවයක් වෙන මේ දේශපාලනය තෝරාගෙන තිබෙන්නේ. අපිට හම්බ කරන්න යටිමඩ ගහකට නෙවෙයි. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. රවි කරුණායකගේ කෝට්ටේ තියෙන ගේ අලුත් වැඩියා කරනවා. අලුත් වැඩියා කරන්නේ සංකේල් කියන සමාගම. ගේ අලුත් වැඩියා කිරීමේ වියදම පංකෝටි 40 ලක්ෂයයි. පංකෝටි 40 ලක්ෂයයි ගේ අලුත් වැඩියා කරන්න හොදි. අපි තමයි ගේ උණු පිරියම් කරනකොට ගේ හදනකොට නේ අපේ කුමරාපුරම් සෝදර ගේ හදනකොටම ගේ පදිංචි වෙනවා. එක කාමරයක් හදනකොට අනිත් කාමරේ පදිංචියට යනවා. ඒ කාමරේ උණු පිරියම් කරන සාලෙට බඩු වදිනවා. සාමාන්‍ය කෙනෙක් ගේ අතුරක් හදාගන්නේ එහෙම. රවි කරුණායක ගේ අලුත් වැඩියා කරනවා කියලා ගයක් අරගෙන ගියා කුලියට. කුලිය කීයද? මාසෙට ලක්ෂ 14මාරයි. මාසෙ කුලිය ලක්ෂ 14මාරයි.
ගමේ කෙනෙකු නිවාස අධිකාරියෙන් ගයක් හදාගන්න දෙන්නේ ලක්ෂ එකමාරයි. ගේ හදන්න. රටේ මුදල් ඇමතිගේ ගේ කුලිය ලක්ෂ 14මාරයි. ගෙවන්නේ කවුද? මහ බැංකු ගනුදෙනුව පිළිබඳ විශාල චෝදනාවල තිබෙන පර්පචුවල් සමාගමේ අයිතිකාරයා අර්ජුන ඇලෝසියස් ලක්ෂ 14මාර ගෙවනවා. මාස 8ක් විතර ජීවත් වෙනවා ලක්ෂ 14මාරට ඊගේ. ජීවත් වුණාට පස්සේ ගෙට හිත යනවා. ගේ ගන්නවා සල්ලි දීලා. කීයද? ලක්ෂ 1650යි. කෝටි 16මාරයි. ගේ සල්ලි දීලා ගන්නවා. පර්පචුවල් සමාගම් පිළිබඳ ඒ බැඳුම් කර පිළිබඳ ජනාධිපති කොමිසමේ වෙන අතුරු සාධකයක් ඇටියට මේක මතු වුණා. මතු වුණාට පස්සේ රවි කරුණානායක ගෙනාවා. ගෙනාවට පස්සේ රවි කරුණානායක ඇහුවා කුලියට ගේකද ඉන්නේ? රවි කිව්වා ඔව් කියලා. කුලිය කීයද? නෝනා තමයි දන්නේ. කුලිය ගෙවන්නේ කවුද? නෝනා තමයි දන්නේ. ඒකේ සල්ලි දීලා ගත්තද? නෝනා තමයි දන්නේ. ගත්තේ කීයටද? නෝනා තමයි දන්නේ. ගන්න සල්ලි කොහෙන්ද? නෝනා තමයි දන්නේ. එහෙනම් සුවර් එකටම රවිය ඉන්නේ වෙන නෝනා කෙනෙක් එක්ක. තමන්ගේ නෝනා නම් දැනගන්න එපාද ඕක? නේ මම අහන්නේ. හරිය මේ හොරුකම් වලින් බේරෙන විදිය. මත තබා ගන්න. නෝනා තමයි දන්නේ. තමුන්නාසලා හිතනවා ගේ කුලියට යනවා නෝනා දන්නේ කියලා. මහත්තයා දන්නේ නැහැ කියලා. ලක්ෂ 14මාර කියන මහත්තයා දන්නේ නැහැ කියලා. කුලිය කියන්නේ පර්පචුවල් කියන ලක්ෂ මහත්තයා දන්නේ නැහැ කියන්න. ගේ ගත්ත ලක්ෂ 1650ක් දීලා මහත්තයාද දන්නේ නැහැ කියන්න. 1650 හොයාගත්තේ කොහොමද කියන මහත්තයා දන්නේ නැහැ කියන එක විශ්වාස කරන්න තමුන්නාසලා. නෑ. එහෙම තමයි ඒගොල්ලන්ගේ නඩුව අහන විදිය. කොමිසම හරනම් කොමිසම මොකද කරන්නේ? කොමිසම පහවදා නෝනා ගෙන්නන්න ඕන. එහෙම ගෙන්නන්නේ නෑ. මේ නීතිය නමුතු නීති හොඳේ. එහෙම ගෙන එහෙනම් ඊළඟ දවසේ ගෙන්නන්න එපා. නෝනා ගැනත් අහන්න එපා මොකද උනේ කියලා. එහෙම ගෙන්නන්නේ නේද? ඒ වගේම තමයි යෝසිත රාජපක්ෂ. අර දෙහිවල යාපදරි ඉඩම් දෙකක් අරගෙන එකට පූට්ටු කරලා ඒකේ ලොකු ගයක් හදුවා. අපේ වසත් සමරසිංහ සහෝදරයා කියලා පැමිණිල්ලක් දැම්මා. නාවික හමුදාවේ කැඩට් නිලධාරියෙක් ලෙස රුපියල් 75000ට වඩා අඩුවෙන් වැටුපක් කරගෙන ලක්ෂ ගණන් දීලා ඉඩම් ගන්නත් කෝටි ගණන් දීලා ගෙවල් හදන්නත් සල්ලි කොහෙන්ද කියලා පරීක්ෂණ කරන්න කියලා. යෝසිත ගෙන්නවා FCID එකට. ගෙන්න පෙලා යෝසිත කිව්වා ගේ කාගේද? එයාගේ කිව්වා. ඊටම එයාගේ කිව්වා. ගේ ගන්න සල්ලි කොහෙන්ද? ආච්චි තමයි දුන්නේ කිව්වා. ගේ හදන්න සල්ලි කොහෙන්ද? ආච්චි තමයි දුන්නේ කිව්වා. ගෙනාවා ආච්චි. ආච්චිගෙන් අහුවා යෝසිත ගයක් හදන්න සල්ලි දුන්නද? ඔව්. ඉඩම කරන් දුන්නද? ඔව්. ඉඩම ගන්න සල්ලි කොහෙන්ද? දවසක් මිදුලේ ඇඳි පුටුව තියලා වාඩි වෙලා ඉන්නකොට සුදු වෑන් එකකින් කට්ටියක් ඇවිල්ලා මේ කඩිමුඩියේ දුවගෙන ඇවිල්ලා මැණික් මල්ලක් දීලා ගියා කිව්වා. ඊට පස්සේ මැණික් මල්ල තියාගෙන හිටියලු සතියක් විතර. ඉන්නකොට ආයෙ මුදලාල්ලා කට්ටියක් ඇවිල්ලා සල්ලි ගෝණියක් දීලා මැණික් මල්ල අරන් ගියා කිව්වා. හරිද? මැණික් දීලා මැණික් විකුණගෙනත් තියෙනවා. විකුණන්නත් උදව් කරලා තියෙනවා. අරන් ගියා ඒකෙන් ගේ හැදුවා කිව්වා. FCID එක ඔච්චරයි. බැසිල් රාජපක්ෂගේ මල්වාන අක්කර 18ක ඉඩමක් මාලිගාවක් වගේ ගේත් නැකත හදපු සුමනදාස කියනවා. නැකත හදන්න ආවේ බැසිලේ නෝනා පුෂ්ප කියනවා. ප්ලෑන් එක හදපු මුදිතේ කුඩි ගෘහ නිර්මාණ ශිල්පියා කියනවා. ප්ලෑන් එක යන්නේ පුෂ්පගේ ඕඩර් මත කිව්වා. උපදේශ මත කිව්වා. මුල් කල තිබු බාසුන් නැහැ කියනවා. මුල් කල තියෙන දවසේ කිරි උතුරන්න ආවේ පුෂ්ප කිව්වා. දොරවුල්වල් ජනේල් තිබු බාසුන් නැහැ කිව්වා. දොරවුල්වල් ජනේල් තියපු දවසේ කිරි වීදුරුවක් අරගෙන ඉස්සල්ලාම ලුවස්සෙන් ඇතුළුනේ පුෂ්ප කිව්වා. බැසිල්ගෙන් අහුව ගේ කාගේද කියලා. බැසිල්ගේ නෙවෙයි කිව්වා. එහෙනම් පුෂ්පත් වෙන කාගේ හරි. හරිද? ඉතින් මෙහෙමනේ වෙන්න ඕන. ඉතින් තමුන්නාසෙලා ගහන්න මේ මෙහෙම. ඉතින් FCID එක දැන් මේ බ්‍රවුන් සිල් වල අක්කරයක ඉඩමක් අහුණා. මේ මාතර බ්‍රවුන් සිල් වල වටිනාම ප්‍රදේශේ අක්කරයක ඉඩමක්. ඉඩම තියෙනවා අයිතිකාරය බැසිල්. හැබැයි බැසිල් කෙනා බැසිල්ගේ නෙවෙයි. FCID කොහොමද නීතිය? කොහොමද නීතිය? තමුන්නාන්සලා කවුරු හරි පොඩි දෙයක් කරලා රජන පොලිසියට
දෙනවා කට උත්තරේ. නෑ ඕයිසි මහත්තයා අපි පරම්පරාවෙන් ධනපතිය අපේ ආච්චිට ලොකු දේපලක් තිබ්බා. ඒ ආච්චි තමයි මට මේ කවිච්චිය ගන්න සල්ලි දුන්නේ. ආච්චි මැරුණා. ඒ මොකද කරන්නේ? දිගා කරනවා බංකුවේ. දෙනවා යටිපතුල් වලට ආච්චි මතක් වෙන්න. නැද්ද? ඒවනවාද එහෙම? එහෙනම් ආච්චිත් නැති එකේ ඔබතුමා නිදහස්. ඒවනවාද එහෙම? නෑ මේ නීතිය මතක තබා ගන්න. මේ නීතිය ඇවිල්ලා ඒගොල්ලන්ට ආරක්ෂාව තියෙනවා. සාමාන්‍ය ජනයාට දඬුවම් දෙන නීතියක්. මේ දූෂණය කියන නිකන් එකක් නෙවෙයි. මේ දූෂණය කියන පුද්ගලයෙක්ගේ පුද්ගල ප්‍රශ්නයක් නෙවෙයි. මේ දූෂණය කියන දූෂිත වලල්ලක්. ඒකට දේශපාලන ඉහළයි ඉන්නවා. දේශපාලන ඉහළයි ඉන්නවා ඒ දූෂිත වලල්ලට. රාජ්‍ය නිලධාරීන් අපේ 2400ක් විතර වෙන සිවිල් සර්විස් එකේ 50කට ආසන්න රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. ලලිත් වීරතුංගල එකට අයිති. ගාමිණී සෙනරත්න එකට අයිති. ප්‍රේමසිරිලා එකට අයිති. ඒ වගේ 14ක් ඉන්නවා රාජ්‍ය නිලධාරීන් තට්ටුවක් ඉන්නවා. ඒ වගේම පොලිසියේ කණ්ඩායමක් ඉන්නවා. 80000ක් විතර වෙන 84000ක් වෙන පොලිසියේ 100ක් වගේ ඉන්නවා ඔය දූෂිත වලල් ඇතුලේ. නියෝජ්‍ය පොලිස්පතිලා වාස් ගුණවර්ධනලා අනුර සේනායකලා වැනි වලල් ඇතුලේ දූෂිත වලල්. ඊට පස්සේ ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා දූෂිත වලල්ලේ. සුමල් පෙරේරලා තිරු නඩේෂන්ලා ප්‍රභාත් නානකරලා දූෂිත ව්‍යාපාරික වලල්ලක් තිබෙනවා. ඒ වගේම ඒ දූෂිත වලල්ලට මාධ්‍ය අයිතිකරුවන් ඉන්න මතක තබා ගන්න. මේ මාධ්‍ය වැඩ කරන මහතුරු නෙවෙයි. මාධ්‍ය අයිතිකරුවන් මේ දූෂණය කරලා උපයා ගන්නලා ධනයෙන් තමයි මේ මාධ්‍ය පටන් අරගෙන තියෙන්නේ. බොහෝ මාධ්‍ය. දැන් මේ දූෂිත වලල් ඇතුලේ මාධ්‍ය හිමිකරුවන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේ දූෂිත වලල් ඇතුලේ මාධ්‍ය වේදීන් ඉන්නවා. විමල් වීරවංශගෙන් කැප් රටගත්තු මාධ්‍ය වේදීන් ඉන්නවා. රනිල් වික්‍රමසිංහලගෙන් එපාර්ට්මන්ට් වල ගෙවල් ගත්තු මාධ්‍ය වේදීන් ඉන්නවා. දැන් මේ දූෂිත වලල්ලේ මාධ්‍ය වේදීන් කණ්ඩායමකුත් ඉන්නවා. මේ දූෂිත වලල්ලේ පාතාලේ ඉන්නවා. මේ දූෂිත වලල්ලේ නීතිය පසෙදන තැන්වල අයත් ඉන්නවා. ඒ නිසා තමයි අගෝස්තු මාසයේ නඩුව අරගෙන මාර්තු මාසයේ 6 වෙනිදාට දින යන්නේ. බැසිල්ගේ නඩුව. මාර්තු මාසයේ 6 වෙනිදා දිනේ ඔක්තෝබර් මාසයේ දින යන්නේ. ඉතින් මේ දූෂිත වලල්ල සාමාන්‍ය වලල්ලක් නෙවෙයි. දේශපාලකයන්, පොලිසිය කණ්ඩායමක්, හමුදාවේ කණ්ඩායමක්, රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක්, ව්‍යාපාරික කණ්ඩායමක්, මාධ්‍ය හිමිකරුන්ගේ කණ්ඩායමක්, මාධ්‍ය වේදීන්ගේ කණ්ඩායමක්, පාතාලේ කණ්ඩායමක්, නීතිය පසෙදන අයගේ කණ්ඩායමක්. වලල්ලක් මේ තිබෙන්නේ. සහෙන්නෑම ආණ්ඩුවක්ම එමාන ආණ්ඩුව පාලකයෙක්ම මේ වලල් ඇතුළට රිංගනවා. ඔය වලල්ලෙන් එළියට එන්න හම්බ වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඒ වලල් ඇතුළේ ඉන්නේ. ඒක තමයි පෙබරවාරි මාසේ 27 වෙනිදා බැඳුම් කර ගනුදෙනුවට පණ පොවන්නේ. එතනින් පස්සේ අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කරන්න මැදිහත් වෙන්නේ. කෝප් සභාවේදී අර්ජුන මහේන්ද්‍රලන් කණ්ඩායම් මැදිහත් කරන්නේ. ඒ දූෂිත වලල්ලේ අද රනිල් වික්‍රමසිංහ ඉන්නවා. ඒ දූෂිත වලල්ලේ කිරියල්ලා ඉන්නවා. ඒ දූෂිත වලල්ලේ හැරිසන් ඉන්නවා. ඒ දූෂිත වලල්ලේ රවි කරුණායක ඉන්නවා. ඒ දූෂිත වලල්ලේ හිටපු ඇමතිවරු එස්.පී. සනායක ඉන්නවා. ඒ දූෂිත වලල්ලේ ඩිලාන් පෙරේරා ඉන්නවා. ඒ දූෂිත වලල්ලේ ලක්ෂ්මන් යාපලා ඉන්නවා. හිටපු ජනාධිපතිවරු එයාලගේ පුතු ඒ දූෂිත වලල්ලේ ඉන්නවා. සෝගල හිතනවාද මේ දූෂිතයන්ට දඬුවම් දීම සාමාන්‍ය දෙයක් කියලා? බෑ, එහෙම දඬුවම් දෙන්න බෑ මතක තබා ගන්න. අවුරුදු 70ක් ගිහින් තියෙනවා. එක දේශපාලකෙක් මහජන දේපල හොරකම් කරා කියලා හිරේ ගියේ නෑ. ඒ කියන්නේ හොරකම් කරේ නැද්ද? මේ දෑතේ මහන්සියෙන්ද ඒගොල්ලෝ දේපල කොට නැගුවේ. මහින්ද විජේසේකරලා නැව් ගත්තේ. ගාලු කොටුවේ ගෙවල් ගත්තේ. ලක්ෂ්මන් යාපලා කුරුඳු වතු ගත්තේ. මහින්ද ආනන්දලා එංගලන්ත ගෙවල් ගත්තේ. ගාමිණී සෙනරත්න මාලිගා ඇතුවේ. සජින් වාස්ලා හෙලිකොප්ටර් අයිතිකාරයෝ උනේ. දෑතේ මහන්සියෙන් හම්බ කළා නෙමෙයි දූෂිත වලල්ල. හැබැයි මේක දූෂිතේකට දඬුවම් හම්බ වෙන්නේ නේ. ඇයි? මේ පාලනය එහෙම තමයි. මේ දූෂිතයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීට පාලනයන් මේවා. ඒගොල්ලෝ දූෂණයේ යෙදෙන පාලනය. දූෂිතයන්ට දඬුවම් ලබා දිය හැක්කේ මතක තබා ගන්න. දූෂිතයන්ට දඬුවම් ලබා දිය හැක්කේ අදූෂිතයන්ට පමණයි.
දූෂණයට ලක් නොවෙච්ච අයට විතරයි ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි මට ලබන්නේ. වෙන කාටවත් මේ දූෂිත දඬුවම් දෙන්න. ඉඳ හිට උනා. ඕන ඉඳ හිට එක්කෙනෙක් දෙන්නකොට දඬුවම් දෙයි. ඒ දෙන්නේ දූෂණය නතර කරන්න නෙවෙයි. දේශපාලන බල තුලනේ වෙනුවෙන්. ඔන්න දඬුවමක් දුන්නොත් ඉන්න. දේශපාලනේ පැවැත්ම. දේශපාලන බල තුනලේ. දේශපාලනේ බලය ආරක්ෂාව වෙනුවෙන් එක්කෙනෙක් දෙන්නකොට යමක් කමක් සිද්ධ වෙවි. හැබැයි පොදුවේ මේ දූෂණය නතර වෙන්නෙත් නැහැ. මේ දූෂිතයන්ට දඬුවම් දෙන්නෙත් නැහැ. එනිසා ආර්ථිකය කඩාවැට්ටුවා. සමාජ ජීවිත විනාශ කරා. අධ්‍යාපන විනාශ කරා. සෞඛ්‍ය විනාශ කරා. දූෂිතයන් සහිත දූෂණයන් සහිත පාලනයක් ගොඩනැගුවා. අද දූෂණයේ උඩ සිට පහළ දක්වම ගලාගෙන ඉවිලා තිබෙන්නේ. ලිපිකරු මහත්තයා මේසේ වාඩි වෙන්නේ පෑනක්වත් උත්සාහගෙන යනවද කියලා කල්පනා කරලා. කොන්දොස්තර මහත්තයා ටිකට් එක දෙන්නේ ඉතුරු රුපියල ගහ ගන්නවද කියලා කල්පනා කරලා. එහෙම සමාජයක් නිර්මාණය කරා. ඒ අය මා කියන්නේ ඒ අය හොරකම් කරන්නේ ඒගොල්ලන්ට කොන්දරස් මහත්තයාට නීත්‍යානුකූල ලැබෙන වැටුපයි එහෙම ගන්න වැටුපිනුයි තමයි ජීවත් වෙන්නේ. හොඳ ඒ ජීවත් වෙන්න කරන ඒවා. ඒවත් හොඳ නෑ තමයි. හැබැයි ඔය ජීවත් වෙන්න. පොලිසිය මහත්තයාගේ නිල වැටුපින් විතර ජීවත් වෙන්න පුළුවන්. නිවාස ණයම ගෙවපුවම ඉවරයි. ඉතින් නීත්‍යානුකූල නොවන වැටුපක් හොයා ගන්න. ඒවා ජීවත් වීම සඳහා ඒවත් වැරදි තමයි. හැබැයි ජීවත් වීම සඳහා සබේ මුළු රාජ්‍යම මුළු රටම දූෂිතයන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තිබෙනවා. මේක පිරිසිදු කරන්න ඕනේ නැද්ද? මේ රාජ්‍ය සේවය පිරිසිදු කරන්න ඕනේ නැද්ද? අද තමුන්වහන්සේලා බෙහෙත් ගන්න යනවා ඉස්පිරිතාලෙට. යන්න කලින් මොකද කරන්නේ? ඉස්පිරිතාලේ වැඩ කරන කෙනෙක් ඉන්නවද දන්නේ අඳුනන කෙනෙක් ඉන්න ඕන ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න. හොයන්නේ නැද්ද? හොයනවනේ. නර්ස් නෝනා ඉන්නවද? සුළු සේවකයෙක් ඉන්නවද? දොස්තර මහත්තයා ඉන්නවද? ඉස්පිරිතාලයක් තියෙන අඳුනනයට බෙහෙත් ගන්න. ඔක්කොටම බෙහෙත් ගන්න. හැබැයි බෙහෙත් ගන්න ඉස්පිරිතාලේ යනකොට දන්න කෙනෙක් ඉන්නවද කියලා හොයන්න බෙලා තියෙනවා. කච්චේරියට යනකොට ඉඩම් ඔප්පුවක් ගන්න දන්න කෙනෙක් ඉන්නවද කියලා බලන්න වෙලා තියෙනවා. පොලිසියට යනකොට පැමිණිල්ලකට අඳුරන පොලිසිය මහත්තයෙක් ඉන්නවද කියලා හොයන්න වෙලා තිබෙනවා. ලෝකෙ කොහෙද මේම රාජ්‍ය සේවයන් තිබෙන්නේ? ලෝකේ රාජ්‍ය සේවය කියලා කියන ඕනෑම පුරවැසියෙක් ගියාට පස්සේ පුරවැසියාගේ තරාතරෙම නොබලා පුරවැසියා කවරෙද්ද කියලා නොසලකා දන්නවද නැද්ද කියන සාධකේ නොසලකා බැඳී සිටිනවා රාජ්‍ය ඔහු වෙනුවෙන් සේවාවක් දෙන්න. අපි එහෙම නැහැ. අපි අද මොකද වෙලා තිබෙන්නේ? ඉතින් මේක ඛේදවාචකයක් මතක තබා ගන්න. නිසා මේ ඛේදවාචකයෙන් මිදෙන්න ඕනේ නැද්ද? සහාතික වශයෙන් අපේ රටේ අධ්‍යාපන සමාජ දේශපාලන විප්ලවයක් ඕන. කවුරුත් බය වෙන්න එපා. මේ ඕන විප්ලවයක්. මේ තියෙන විප්ලවයකට අවශ්‍ය නැ ගර්භාෂය තමයි මේ මෝරලා තිබෙන්නේ. මේ ගර්භාෂය ඇතුලේ සියලු කුණු කන්දල් පිරලා තිබෙනවා. දූෂණය පිරලා තිබෙනවා. ණයබර පිරලා තිබෙනවා. ලෙඩ රෝග වලින් පිරිදි જાතියක් පිරලා තිබෙනවා. අධ්‍යාපනය කඩාවැටලා තිබෙනවා. සෞඛ්‍යය කඩාවැටලා තිබෙනවා. කුඩු මද්ද්‍රව්‍ය පැතිරලා තිබෙනවා. කුණු වෙච්ච ගර්භාෂයක් අද තිබෙනවා. මේ ගර්භාෂය අපි අද පිරිසිදු කරන්න ඕන. කරන්න ඕනේ නැද්ද? දැන් මේක පිරිසිදු කරන්න ඕන. අන්න පිරිසිදු කිරීමේ කාර්යයට තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සියලු ප්‍රගතිශීලී ජනතාව පෙළගස්සගෙන මේ පෙළ ගැහෙන්නේ පිරිසිදු කිරීමේ ව්‍යායාම වෙනුවෙන්. අපි මේ දේශපාලනයත් මේ ආර්ථිකයත් මේ රටත් පිරිසිදු කිරීමේ වගකීම අපිට තිබෙනවා. ඒක අපිට කරන්න ඕනේ. ඊට කිරීම සඳහා අපි සලස්ම හදලා තිබෙනවා. 2020 දී ආණ්ඩු පෙරලියක් එනවා. 2020 දී ආණ්ඩු පෙරලියදී අපි කොහොමද එතෙන්ට මුහුණ දෙන්න කියන සාධක අපි යමු අද තිබෙනවා. පළාත් පාලන ඡන්දය පනත සම්මත කරා. අද තියාන ඉතාමත් බැසිල් රාජපක්ෂ 2012 පනතක් ඇදුවා ද්විපක්ෂ දේශපාලනයට. ප්‍රධාන පක්ෂ දෙකට පමණ දේශපාලන උරුම වෙන නීතියක් ඇදුවා. අපි දිගින් දිගට මේ නීතියට එරෙහිව හැප්පුණා. අපි පාර්ලිමේන්තුවේ පිටලා කිව්වා ඒ යටතේ ඡන්දේ තියෙනවා නම් අපි ඡන්දේ ඉල්ලනවද නැද්ද කියලා පවා සැලකිල්ලට භාජනය කරනවා කිව්වා. ඒක විකෘති ඡන්ද ක්‍රමයක්. අපි පහුගිය අවුරුද්දක් එකමාරක් තිස්සේ අරගල කරලා ඒ විකෘති ඡන්ද ක්‍රම අපි වෙනස් කරා. මං කියන්නේ නෑ මේක සර්ව සම්පූර්ණයි කියලා. අඩුපාඩුකම් තිබෙනවා. නමුත් ජනතාවගේ කැමැත්ත යම් සාධාරණ සහිත පිළිඹු වෙන ඡන්ද ක්‍රමයක් අපි ඇදුවා. මනාප ක්‍රමේ නෑ. හොඳයි. කොට්ටාසල മന്ത്രിවරයෙක් ඉන්නවා. හොඳයි. හැබැයි සමානුපාතිකයෙන් മന്ത്രിවරු ගාන තීරණය කරනවා හොඳයි. ඒක හොඳ ඡන්ද ක්‍රමයක්. කොට්ටාසල മന്ത്രിවරයෙක් ඉන්නවා. ආසන වශයෙන් ගත්තොත්
මාතර දිස්ත්‍රික්කයේ තියෙන කොට්ටාස 215ක්. 221යි. කොට්ටාස 221ක් තියෙනවා. එනිසා දැන් අපිට පළවෙනි අභියෝගය අපිට තිබුණ ප්‍රශ්නයක්. අපි උඩ ශක්තිමත් දේශපාලන අපි ජාතික තලයේ හොඳම ඉදිරියක් කරනවා. පාර්ලිමේන්තුවේ අපි 6 දෙනා වුණත් අනිත් අයත් එක කරට කර තරඟ වදිනවා. ටීවී ඩිබේට් එකේදී අපි උඩින් ඉන්නවා. හැබැයි අපි ගමේ නෑ. අපිට හැමදාමත් ආපු විවේචනය තමයි සහෝදරයා ඔයගොල්ලෝගේ පක්ෂය හොඳයි. හැබැයි අපේ ගමේ කවුරුත් නෑනේ කියලා. අන්න දැන් අපිට ඡන්ද ක්‍රමයක් හදලා දීලා තියෙනවා. කොට්ටාස 221ක් ඉන්නවා. කොට්ටාස 221කට අපේක්ෂක 221ක් තරඟ වදිනවා. අපේ සමන් සහෝදරයා ඒ වගේම අපේ සහෝදරවරු මේ ඉන්න සමිතිවල සමාජිකයෝ තරඟ වදිනවා. ඒතර ඒ කොට්ටාසල නායකයෙක් ඉන්නවා. ඒ කොට්ටාසල සමිතියක් දිරියා පුරව සමිතිය සෑම කොට්ටාස 221ම හදනවා. අපි ඡන්දට යන්නේ අපි සැලසුම් සහිතව න්‍යාය පත්‍රයකට වැඩ කරපු අය මත තබා ගන්න. අපි සමිති ටික හැදුවා. ඡන්ද පනත සම්මත වෙන්න කලින් තමයි අපි සමුළුවට දින දැම්මේ. සමුළුවට දින දානකොට අපි දන්නවා ඡන්දෙ එන්නේ කවදද? එක්ක දෙසැම්බර් 9 එහෙම නැත්නම් ජනවාරි මුල ඡන්දේ නම්. සැලසුම හදලා තිබෙන්නේ. ගමට නායකයෙක් හදන්න ඕන. අපි දන්නවා අපේ නායකයා ගමේ අපේ නායකයා පිරිසුදු නායකෙක් අදුසිතේ. අනිත් අය හැමදාමත් කරේ ගම අප්සෙට්. වටේ දුවලා මනාපරකට മന്ത്രി වුණා. එහෙම නෙවෙයි දුන්නේ. ගම දන්නවා මෑන් ගන්න. හැබැයි දැන් මෑන් එන්න උන ගම තමයි. දැන් අපේ ගමේ කෙනා පිරිසුදු කෙනා. මුදල් බලය අඩු වෙන්න පුළුවන්. හැබැයි නිහතමානී කෙනා. ගමේ කෙනාගේ ගෞරවය දිනාගත්තු කෙනා. නිසා ගමේ මිනිහට විශ්වාසයට යන්න පුළුවන්. ගමේ සමාජිකට විශ්වාසයට යන්න පුළුවන්. අපේක්ෂක 221ක් අපි නම් කරනවා. හැම ගෙදරකටම ආසන වශයෙන් ගත්තොත් කොට්ටාසයකට ගෙවල් 1000ක් 1500ක් වගේ වැටෙන්නේ නේද? මේ තරොත් නැහැ සමහර තැන්වල නේ. ඊටත් වඩා අඩුයි. ඉතින් මාසෙකමාරක් තියෙනවා. ඔය ගෙවල් 1500 ගෙවල් 200 300ක් අත්තරින්න පුළුවන්. වැඩක් නැහැ ගිහිල්ලා. ඊළඟ අවුරුද්දේම. මේ අවුරුද්ද ගිහිල්ලා කියලා වැඩක් නැහැ ඒගොල්ලන්ට. තව චුට්ටක් දැනින්න ඕන නේද? හැබැයි ගෙවල් 1500ක් තියෙන තැනක ගෙවල් 1000කට විතර හොඳට යන්න පුළුවන් අපිට. දෙපාරක් යන්න පුළුවන්. හැම ගෙදරකටම මේ දේශපාලන සංවාදය. තවදුරටත් රවිට මොකද වෙන්නේ? විජේදාසට මොකද වෙන්නේ? තලතන උනා. වැඩේ කරයිද? වැඩක් නැහැ කරන්නේ. මොකටේ? රවි හිටිය නැතා කියලා අපිට වැඩක් තියනවද? මංගල මුදල් එමෙතු උනාද නැද්ද කියන අපිට වැඩක් තියනවද? තලත දේවි අධිකරණ එමෙතිද මොකද්ද කියන අපිට වැඩක් තියනවද? ජයවික්‍රම පෙරේරා බුද්ධ ශාසනයට අපිට වැඩක් නෑ ඕවා. මතකද? අපිට වැඩේ තියෙන මේ රටේ ආර්ථිකය සහ මේ රට සුවපත් කරන්නේ කොහොමද? ඒ සංවාදය ගම ඇතුළට ගෙනියන්න ඕන. දැන් පළාත් පාලන ඡන්දය අපි බිමේ බලය එළන ශක්තිමත්ම මැතිවරණ ව්‍යාපාරය බවට පත් කිරීමට අවශ්‍ය වන වැඩසටහන දැන් අපි දියත් කරන්න ඕන. අපි හදලා තියෙන්නේ. අපි න්‍යාය පත්‍රයකට හරියට වැඩ කරමින් ඉන්නේ. අපි ඉලක්ක කරා පළාත් පාලන මැතිවරණ පනත සම්මත කරගෙන අහවල් දිනේ වෙනකොට කොහොම හරි කියලා. මැතිවරණ කොමසාරිස් සුරය අපිට කිව්වා කොහොම හරි අනුර මේක අපිට සැප්තැම්බර් මාසේ 15 වෙනිදාට පෙර කාල සම්මත කරලා දෙන්න. දෙසැම්බර් මාසේ මම ඡන්දේ තියලා දෙන්නම් කිව්වා. අපි වැඩේ ලෑස්ති කරලා ගියේ. පොදු සාකච්ඡාවලදී මම කිව්වා. සැප්තැම්බර් මාසේ 15 වෙනිදාට කලින් පනත සම්මත කරා. දැන් ෆයිසල් මුස්තාෆා පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනලා සම්මත කරපුවාම ඔක්තෝබර් මාසේ 1 වෙනිදා වෙනකොට සංස්ථාපනය කරනවා. කතානායකතුමා පනත රස්සම් කරලා ඉවරයි. හරියට දින වකවානු වල ගියොත් දෙසැම්බර් 9 ඡන්දේ. කොමසාරිස්තුමා කිව්වා. හැබැයි අයවැය ලේඛනයත් එක්ක යම් පටලැවිල්ලක් ආවොත් ඒ වගේ ඒ කාලේ අයවැය කාලේ ජනවාරි මුල උපරිමය යන්න පුළුවන්. දැන් අපි ඒකට ලෑස්ති. ඒතකොට ගමේ බලය අපි තහවුරු කරන්න. ඊළඟ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන 20 වෙනි සංශෝධනය. ඒ කියන්නේ අපි මේ පළාත් පාලන ඡන්දයට හදපු ඡන්ද ක්‍රමයේම පළාත් සභාව වලට ආදේශ කරනවා. හොඳයිනේ. මනාප ඡන්ද ක්‍රමේ නැති සමානුපාතික ආරක්ෂා වෙන කොට්ටාසල മന്ത്രിවරයෙක් ලැබෙන ඡන්ද ක්‍රමයක් අපි ගේනවා පළාත් සභාවට. අපි යෝජනා කරලා තියෙනවා අපි ලෑස්ති එකට සටන් කරන්න. ඊට පස්සේ පළාත් සභා ඡන්ද එකට තියෙනවා. මේ ඔක්තෝබර් මාසේ 2 වෙනිදා උතුරුමැද නැගෙනහිර සබරගමුව විසිරු හැරෙන්න නියමිතයි. හැබැයි 20 වෙනි සංශෝධනය ගැන තිබෙනවා. ඒක ටිකක් පස්සට දාලා 2019 අන්තිම විසිරු හැරෙන්න තියෙන ඌව කලින් ගන්න.
අපි කිව්වා රයිට් අපි ලෑස්ති. හැබැයි මෙහෙමයි. නිකං කල් දාන්න බෑ. අපි දීලා තියෙන සංශෝධනයක්. මේ පළාත් සභා උපරිම කල් දැමිය හැකි ලබන ඔක්තෝබර් 2 වෙනිදා දක්වා පමණයි. ලබන අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 2 වෙනිදාට පෙර පළාත් සභා සියල්ල එක දිනයක තියලා අවසන් කරන්න ඕන. හොඳයිනේ. නැත්තම් මේ කෑලි ඔක ඉවර කරන්න ඕන. පළාත් පාලන ඡන්ද ඉවරයි. පළාත් සභා ඡන්ද ඉවරයි ඊළඟ අවුරුද්දේ මැද වෙනකොට. බාධා දෙකක්. ඊට පස්සේ අවුරුද්දකමාර කාලයක් තියලා මහ ඡන්දට අන්න අපි වැඩ පිළිවෙල හදන්නේ එතෙන්ට තමයි. අපි විශාල ජනතා ව්‍යාපාරයක් හදනවා. නීතිඥවරුන්ගේ සංඝ, පරිසරවේදීන්ගේ ව්‍යාපාර, මාධ්‍යවේදීන්ගේ ව්‍යාපාර, ගොවි ව්‍යාපාර, දීවර සමිති, ආර්ථික වේදීන්ගේ ව්‍යාපාර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ව්‍යාපාර මේ සියල්ල එක තැනකට එකතු කරලා මේ රට වෙනස් කරන්න පුළුවන් ජනතා මධ්‍යස්ථානය ලබන අවුරුද්ද මැද වෙනකොට අපි මේ රටේ පිහිටවලා දියත් කරනවා. ඒතර කාට හරි හිතෙන්න පුළුවන් සහෝදරයා ඉතින් බලය ගන්න බෑනේ. දැන් ඉන්නේ 26නේ. කොහොමද බලය ගන්න? ඔව් ඒක තමයි ඇත්ත. හැබැයි දේශපාලන වෙනස්කම් සිද්ධ වෙන්නේ 1 2 3 4 කියන අනුක්‍රමික පිළිවෙලට නෙවෙයි. දේශපාලන වෙනස්කම් වෙන්නේ පිමි ලෙස. උදාහරණයක් ගන්න. 2014 නොවැම්බර් මාසී කවුරු හරි හිතුවද ජනවාරි මාසයේ ජනාධිපති මහින්ද නෙවෙයි කියලා? කවුරුත් හිතුවද? හිතන්නේ නෑනේ. අවුරුදු 99ක් මේ රට පාලනය කරන රාජපක්ෂවරු කිව්වා. ඒක මහා මේක පර්වතය වගේ හොල්ලන්න බෑ කිව්වා. මහින්දත් ජනාධිපතිකම කරලා නාමලුත් ජනාධිපති කරලා නාමල් කරලා දරුවෝ ජනාධිපති කරලා තමයි මේ රාජපක්ෂ යුගයේ නිමා වෙන්නේ කිව්වා. රාජපක්ෂ නොවැම්බර් මාසයේ 19 වෙනිදා ජනාධිපතිවරණය කැඳවනකොට නිකන් නෙවෙයි කැඳෙව්වේ. සුමන දාස කීපින්දා ඡන්ද ගෙනාවේ නේ. ඒක බොරුවක්. ඡන්ද ගෙනාවිත් තා වැදගත් සමීක්ෂණ කරා. ඒ සමීක්ෂණ හැම වාර්තාවකම ආවා මහින්ද දිනනවා කියලා. ඊට පස්සේ තමයි ඡන්දේ තියන්න තීරණය කරා. තියන්න තීරණය කරාට පස්සේ දිනේ හෙව්ව සුමන දාසගේ. ඡන්දේ තියන තීරණය සුමන දාසගේ නෙවෙයි. ඡන්දේ කියන තීරණය තියනවා යයි කියන තීරණය සමීක්ෂණවල තීරණය. ගෙන නොවැම්බර් මාසේ 20ක් රටේ සමීක්ෂණවල මහින්ද ජනාධිපති. ජනවාරි මාසේ 8 ගෙදර දේශපාලන පරිවර්තන වෙන්නේ හිම මතක තබා ගන්න. කවුරු හරි හිතුවනම් 2014 ජුලි වල තව මාස 6කින් මේ රටේ ජනාධිපති මහින්ද නෙවෙයි කියලා පිස්සුද ඔය කියනවා. ඒක අනිත් පැත්ත 2014 ජුනි වල කවුරු හරි කිව්වනම් 2015 ජනවාරි වල අගමැති රනිල් කියලා පිළිගන්නවා. අගමැති නෙවෙයි පක්ෂ නායකකම නැතුව හිටි. සිරිකොතර පොලිසියෙන් කැඳවනවා කෘත්‍යාධිකාරී මණ්ඩල කැඳවන්න. කෘත්‍යාධිකාරී මණ්ඩල කැඳවන්නේ පොලිස් ආරක්ෂාව දාලා ගහ ගන්නවා. සිරිකොතර ගල් ගැහුවා. බුදු පිළිමේ විනාශ කරා. මාතර වෙඩි තියාගත්තා. කුරුඳු පොළු වලින්. ඉතින් රනිල්ට ගමකට යන්න බෑ හූ කියනවා. හැබැයි ජනවාරියට අගමැති වෙනවා. දේශපාලන එහෙම තමයි වෙන්නේ. මොකද දේශපාලන වෙනස් වෙන්නේ නම් කොහමද? එක මොහොතක් වෙනවා ආණ්ඩුව පළවා හරින්න ඕන කියලා. අන්නේ ආණ්ඩුව පළවා හරින්න ඕන කියලා මොහොත එනකොට ආණ්ඩුව පළවා හරින්න වැඩි විභවය, වැඩි ශක්්‍යතාවය, වැඩි හැකියාව තියෙන කාටද එයා අතට බලය මාරු වෙනවා. 2015 බලය මාරුනේ වුණා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව දුර්වල කරන්න අපි මැදිහත් වුණා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කළු කරන්න අපි මැදිහත් වුණා. රාජපක්ෂ පාලනේ බිඳවට්ටන්න අපි මැදිහත් වුණා. හැබැයි බලය හුව මාරු වෙන වෙලාවේදී බලය අපේ අතර ගන්න තරම් අපි ශක්තිමත් නැහැ. එහෙනම් වෙන කෙනෙක් අතර බලය යනවා. ඔය බලය මාරු වෙනවා. දැන් ඒ වෙලාවේ බලය වැඩිපුර ගන්න තියෙන UNP අතට. එහෙනම් බලය මාරු වෙන වෙලාවේදී වැඩි ශක්තිතාවයක් තියෙන කාටද? එයාට බලය ගන්න පුළුවන්. අන්න අපේ අභිප්‍රාය තමයි 2020 වෙන බලය හුවමාරු වෙන සටනේදී බලය හුවමාරු කරගත හැකි පන්නේ ව්‍යාපාරයක් මධ්‍යස්ථානයක් අපි හදනවා. අපි හදනවා බලය මාරු කරගන්න. දැන් අපිත් ලෑස්ති. අපි 2015 ලෑස්තිනේ. අපි කිව්වේ මොකද්ද? අපි පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂයේ ශක්තිමත් කරන්න. එවනේ කිව්වේ. අපි කිව්වේ නෑනේ බලය දෙන්න කියලා. අපි 2010 දී මොකද්ද කිව්වේ? අපිට පාර්ලිමේන්තුවේ යතුරු දෙන්න. 2001 දී මොකද්ද කිව්වේ? අපිට පාර්ලිමේන්තුවේ රිමෝට් එක දෙන්න. 2010 දී මොකද කරේ? අපේ පාර්ලිමේන්තුවේ නියෝජනය වැඩි කරන්න. අපි බලය ඉල්ලුවේ නේ.
ඇයි බලය එල්ලුවේ නැත්තේ? අපි බලය ගැනීමට සූදානම් නැහැ. හැබැයි දැන් වගකීම මොකද්ද? 20යි 20 වෙනකොට අපි හදන්නේ බලය ගැනීමට සූදානම් වෙන ව්‍යාපාරය. මේ වේදිකාව පිරෙන්නේ කාගෙන්ද මතක තබා ගන්න. මේ වේදිකාව පිරෙන්නේ මේ රට හදන්න පුළුවන් මිනිසුන්ගෙන් මේ වේදිකාව පිරෙනව මතක තබා ගන්න. අපේ රාජ්‍ය සේවයේ නොකිලිටි මිනිසුන්ගෙන් අමාත්‍යංශ සිටුපු ලේකම්වරු කිලිටි නොවුණු මිනිසුන්ගෙන් මේ වේදිකාව පිරෙනවා. අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරුන්ගෙන් මෙතනත් ඉන්න විශාල පිරිසක්. ඔවුන්ගෙන් මේ වේදිකාව පිරෙනවා. අපේ රටේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් මේ වේදිකාව පිරෙනවා. අපි මේ 14 වෙනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලංකාවේ ප්‍රධාන කර්මාන්තකරුවන්ට අපි ආරාධනා කළා තියෙනවා. මේ ආර්ථිකයට වෙලා තියෙන දේ මේ ආර්ථික අපි හදන විදිය හදන්න කර්මාන්තකරුවන්ගේ කාර්යභාරය අපි උන්නක සාකච්ඡා කරනවා. ඒ කර්මාන්තකරුවන් මේක එක පෙරමුණක් බවට පත් වෙනවා. අපේ නාමල් සහෝදරගේ නායකත්වයෙන් අද ගොවි ව්‍යාපාර ගොවි සටනක් ගොවියගේ දුක් ගෙනවිලත් තියෙන කොතනද අපි ගොවි සමිති ව්‍යාපාරය ජාලයෙන් ශක්තිමත් කරලා තියෙන ගොවි නායකයන්ගේ මේ වේදිකාව පිරෙනවා. නාට්‍යකරුවන්ගේ සාහිත්‍යතරයන්ගේ මේ වේදිකාව පිරෙනවා මතක තබා ගන්න. මාධ්‍ය වේදිකයන් පරිසර වේදිකයන්ගේ මේ පෙරමුණ ශක්තිමත් කරනවා. එනිසා අපි ගොඩනගන්නේ මේ රටේ බලය ලබා ගන්න හැකි මේ රට ගොඩනගන්න හැකි මේ රට අනාගතය සඳහා ගෙන යන්න පුළුවන් ශක්තිමත්ම බහුජන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ අපි හදනම කරනවා. අපි 2020 කියලා එකයි අහන්නේ ජනතාවගෙන්. දැන් අපිත් බලය ගන්න ලෑස්ති ඔබ අපිට බලය දෙනවද? උත්තර අපි අහන්නේ. ඔබ අපිට බලය දෙන්නේ නැතුව ඔබ වෙන කාට හරි නැවත නැවත බලය දෙනවද? ඔය ජනතාව තීරණය කරනවා. බලය දෙන එක ජනතාවගේ වැඩ. අපි හදන්නේ බලය දෙන්න පුළුවන් ව්‍යාපාරය. හැබැයි ඒක මෙහෙවන්න පුළුවන් මොකක් වුණොත් ඒක කරන්න නම් අනිවාර්යෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය වෙනස් වෙන්න ඕන. එක්සත් ජාතික පාක්ෂිකය වෙනස් වෙන්න ඕන. එහෙම නැතුව බෑනේ. අපි සහෝදරයෙක් හිටියා නේද? ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය මේකට වෙනස් කරන්න නැතුව එක්සත් ජාතික පාක්ෂිකය වෙනස් කරන්න නැතුව මේක කරන්න බෑ. ඉතින් මේක අපිට විතරක් කරන්න පුළුවන් නම් මේ වෙනකොට කරනවනේ. නැද්ද? එහෙනම් මේක මොකද්ද කරන්න ඕන කැමති වෙන්නේ? අනිවාර්යයෙන් එක්සත් ජාතික පාක්ෂිකය වෙනස් වෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය වෙනස් වෙන්න ඕන. එයි එක්සත් ජාතික පාක්ෂික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපි කවුරුත් එකම ප්‍රශ්නට මුහුණ දීලා තියෙනවා. දැන් ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න යනකොට එක්සත් UMP කාර්යයක් යනවා බෙහෙත් ගන්න. දොස්තර මහත්තයා බලනවා UMP කාර්යයක් ඇවිල්ලා තියෙන්නේ. වැඩින් ටිකක් බෙහෙත් දෙන්න ඕන. දෙනවද බෙහෙත් එහෙම? නෑ බෙහෙත් නැති ඉස්පිරිතාලේ. දරුවා ඉස්කෝලේ යනකොට UMP ආණ්ඩුවක් තියෙන UMP දරුවෙක් ඉන්නේ. වැඩියෙන් ටිකක් උගන්වන්න ඕන. උගන්වනවද එහෙම? නෑ අර පාසුකම් නැති ඉස්කෝලේ. මාළු ටික මිලදී ගන්නකොට UMP කාර්යයේ මාදලා කළා මාළු ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මාළු ටික වැඩියෙන් ගන්න ඕන. ගන්නවද එහෙම ගන්නකද? එක ගානට කුණු කොල්ලට මාළු ටික ගන්න. වී ටික විකුණනකොට UMP ආණ්ඩුවක් තිබ්බ කියලා UMP සමාජිකයෙක් වී වැඩියෙන් ගන්නවද? නෑ. අපි ඔක්කොම මුහුණ දෙන්නේ එකම ප්‍රශ්නෙට. බස් එකේ හිර වෙලා යන්නේ එකට. ශ්‍රී ලංකා එක්කෙනා JVP කෙනා UNP කෙනා එකට බස් එකේ හිර වෙලා දාඩිය පෙරාගෙන දූවිලි හඹාගෙන මාතර නගරෙන් බෑනවා. බහින බැලලා මම කොළෑ කියනවා. දාඩිය ගඳ ඇඟේ තවත් වැඩක් තියනවද කියන නෑ. ශ්‍රී ලංකා UMP JVP ભેදකින් තොරව ගම්වල අපි හැමදෙනාම එක පීඩනයට මුහුණ දීලා තිබෙන්නේ. එක ප්‍රශ්නයට මුහුණ දීලා තිබෙන්නේ. UMP සමාජික ඡන්ද දෙන්නේ මොකටද? UMP සමාජික ඡන්ද දෙන්නේ හොරකම් නතර කරන්න කියලා. හැබැයි UMP නායකයා හොරකම් කරනවා. UMP සමාජිකය ඡන්ද දෙන්නේ හොරු අල්ලපන් කියලා. UMP නායකයෝ හොරු රකින්නවා. UMP සමාජිකය ඡන්ද දෙන්නේ ආර්ථිකය හදපන් කියලා. UMP නායකයෝ ආර්ථිකය විනාශ කරනවා. UMP සමාජිකය ඡන්ද දෙන්නේ අධ්‍යාපනය දියුණු කරපන් කියලා. නායකයෝ අධ්‍යාපනය විනාශ කරනවා. UMP සමාජිකය ඡන්ද දෙන්නේ මාළු වලට සාධාරණ මිලක් දීපන් කියලා. නායකයෝ දීවර සංස්ථාව විතරක් නෙවෙයි මට තියන වැඩක් තියෙනවා අපේ දීවර සහෝදරය කවුද මේ සහෝදරය සමන්ත සහෝදරයට වැඩක් තියෙනවා. දීවර වරායවල් සියලු දේ විකුණන්න කැබිනට් පත්‍රිකාව දැම්මා. කැබිනට් පත්‍රිකාව මං ගාව තියෙනවා. කැබිනට් පත්‍රිකාව අනුමැතිය ලැබිලා තියෙන ලංකාවේ සියලු දීවර වරායන් විකුණන්න. හැබැයි UMP දීවරය ඡන්ද දුන්නේ
දීවර වරායවල් විකුණන්න නෙවෙයි දීවර වරායවල් හදපල්ලා කියලා. හැබැයි UMP නායකයෝ දීවර වරායවල් විකුණනවා. එහෙමනේ. එහෙනම් මොකද වෙලා තිබෙන්නේ? UMP නායකයන්ගේ වමනාවත් පාක්ෂිකයන්ගේ වමනාවත් දෙකක්. ශ්‍රී ලංකා පාක්ෂිකයා ඡන්දෙ දුන්නේත් හොඳයි ඉතින්. ශ්‍රී ලංකා UNP පාක්ෂිකයන්ගේ අරමුණු හොඳයි. ඒ අතර තිබ්බා ඉතින් අපේ කොල්ලටවත් වරායට දාලා දෙන්න. අපිටවත් ඉඩමට ඔප්පුවක් දෙන්න. ඔය පොඩි වමනාවන් තිබුණා. හැබැයි පොදු වමනාව මොකද්ද? UMP සමාජිකයත් එක්සත් ජාතික ශ්‍රී ලංකා සමාජිකයගේ පොදු වමනාව. මේ රට පිළිබඳ අත්ත වමනාවක් තියෙන උන්ට. හැබැයි ඔගේ නායකයන් ඒ වමනාව ඉටු කරලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සමාජික එක්සත් ජාතික පාක්ෂි සමාජික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකගේ සමාජිකයන්ගේ අරමුණු හොඳයි. මතක තබා ගන්න. හැබැයි අර පක්ෂ දෙකේ නායකයන්ගේ අරමුණු වෙනස්. අන්න අපි අතර තියෙන වෙනස. ජනතාවගේ වමනාවන් ජනතාවන්ගේ අරමුණු වෙනුවෙන් තමයි අපේ පක්ෂයත් අපේ පක්ෂයේ මැදිහත් වෙලා ගොඩනගෙන පෙරමුණත් ගොඩනගන්නේ. ඒ නිසා අපේ පෙරමුණත් ජනතාවත් දෙකක් නෙවෙයි එකක්. අපි එකයි හදන්නේ. ඒ නිසා UMP සමාජික වෙනස් වෙන්න ඕන. අපි හැම දෙනාටම කියන්නේ. අපේ පක්ෂයේ චූටි ලෙඩක් තියෙනවා. ඒකත් මං කියන්නේ. UMP සමාජිකයෙක් දැක්කොත් දැන් අහන්නේ මොකක්ද? යාපාලනේ කොහමද? ගාන. එපා. ශ්‍රී ලංකා සමාජික හම්බුනොත් ආයෙත් මහින්ද ගේන්න වගේ ගේන්නේ. එපා. ඒ විතරක් නෙවෙයි. අපේ අය තමයි එකට ඉන්නේ. වැඩිපුර ගමේ අපේ එකට බුලත් ඉරත් කරනවා. එකට මල ගෙදර ගියොත් අපේ අය වෙන්නේ එපා. නේද? එක වර්ගයේ කුරුල්ල එක අත්තේ වහනවා වගේ අපි එකට වාඩි. එපා. දැන් අපේ අභියෝගය මොකද්ද? මේ සංවාදය යන්න ඕන පක්ෂ සමාජිකය අතර නෙවෙයි. පක්ෂ සමාජිකය මේ සංවාදය ගමේ අනිත් පාක්ෂිකය ගාවට ගෙනියන්න ඕන. ඒ නිසා අපිට මේ පරිවර්තනය කරන්න බෑ. ශ්‍රී ලංකා සමාජික එක්සත් ජාතික පක්ෂ සමාජිකය වෙනස් වෙන්නේ නැතුව. ඒ නිසා මෙතෙන්ට පැමිණලා තියෙන ඔබ මේ දහස් ගණන මේ සියලු දෙනා ස්වේච්ඡාවෙන් පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න මැදිහත් වෙන ජනතාව තමයි මාතර අද මේ රැස් වෙලා තිබෙන්නේ. මේ කාටද මේ මින්නේ? කාටද මේව පුළුවන්? මේ හොඳ හමුදාවක්. හොඳ ජනතාවාදී හමුදාවක්. සබ හැම දෙනාටම පැවරන කාර්යභාරය. තමගේ ඥාතියගෙන් පටන් ගන්න. තමගේ යාළුවා ගාවට යන්න. වෙනත් පක්ෂකෙනා මාරු කරන්න පටන් ගන්න. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉල්ලන්නේ අසාගෙන සිටින. එක්සත් ජාතික පාක්ෂික අපි ඉල්ලන්නේ. ඔබ වෙනස් වෙන්නේ නැතුව අපිට මේ රට වෙනස් කරන්න බෑ. ඔබ වෙනස් වෙන්නේ නැත්තම් මේ හොරකම් වෙනස් වෙන්නේත් නැහැ. මේ පාලනය වෙනස් වෙන්නේත් නැහැ. මේ සිස්ටම් වෙනස් වෙන්නේත් නැහැ. නිසා උන් වෙනස් වෙන්න ඕන. එනිසා වෙනස් කිරීමේ වගකීම අපිට තිබෙනවා. එනිසා අපි අද සිට අපේ දේශපාලන සංවාදය වෙන තලයකට ගේන්න ඕන. නේද? අපි රෑ ප්‍රවෘත්ති බලන්න එපා රවිය ඉඳීද නැද්ද කියලා. ඒක නෝනා බලයි. ඒක නෝනාගේ ප්‍රශ්නය. අපිට වැඩක් නැහැ. රෑ ප්‍රවෘත්ති වල අපිට වැඩක් නැහැ. විජේදාස මහින්ද මහත්තයාගේ කරට අත දාගත්තද? අපිට වැඩක් තියෙනද ඒක? කලිනුත් කරට දාන් හිට මිනිහනි. අපිට මොකෝ ඒක? ඒ අපිට වැඩක් නැහැ. ඒ සිල්ලර දේශපාලන නෙවෙයි. මේ රට ඇති වී තිබෙන දරුණුතම ආර්ථික සමාජීය අර්බුදයෙන් මේ රට මුදවා ගැනීම සඳහා වූ දේශපාලන කතිකාවත ගම්මාන මට්ටමින් දියත් කරමු. නව පරිවර්තනයක් වෙනුවෙන් ජනතාව සියල්ල පෙළගස්වමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න, මැදිහත් වෙන්න, දායකත්ව සපයන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.